තෙරුවන් සරණයි සියලු දෙනාටම තවත් මොන්දුර විනිවිද වැඩසටහනක් තුලින් මේ උතුම් පොදින අප ඔබලාට ගියවර දේශනා කළපු සාකච්ඡා කරපු ධර්ම කරුණු අලලා අපි යම්කිසි විග්‍රහයක් කරන්න අද බලාපොරොත්තු වෙනවා. අද දිනත් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ පැමිණි අපගේ කොස්සත්තේ ආර්ය විමල මහින්පාණන් වහන්සේ පුණ්‍යානුමෝදනකව පිළිගන්න කැමතියි. ගරු ස්වාමීන් වහන්සේ ගියවර අපි දැන් මොහොන්දර විනිවිද වැඩසටහන පෝදා වැඩසටහන් දෙකකින් ප්‍රඥානාලිකාව තුළින් විකාශනය වුණා. ඒදී ඔබ වහන්සේ ගියවර අපිට මේ ස්පර්ශය පිළිබඳ යම්කිසි ගැඹුරකට අපිව යොමු කළා. ඒ ස්පර්ශය පිළිබඳ ඔබ වහන්සේ ඒ ගැඹුරට යොමු කරන අවස්ථාවේ ඔබ වහන්සේ කියා හිටියා ස්පර්ශය පිළිබඳ විග්‍රහයක් කරනකොට නාම රූප පිළිබඳ අනවබෝධයෙන් ස්පර්ශය පිළිබඳ අවබෝධයකට පැමිණීමට අපහසු බව. එසේ ඔබ වහන්සේ පවසලා නාම රූපයන් පිළිබඳ යම්කිසි විග්‍රහයක් කළා. ස්වාමීන් වහන්සේ අපගේ ප්‍රේක්ෂකයන්ට තවදුරටත් මේක ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය නිසා මේ ස්පර්ශය පිළිබඳ තව සරල අවබෝධයක් අපිට ලබා දෙමින් අර ගියවර ඔබ වහන්සේ දේශනා කරපු නැත්තම් ප්‍රධාන කරුණ වන බුදුන් වහන්සේගේ දේශනාවේ මර්මස්ථානයක් වන මේ නාම රූප පිළිබඳ අද අපිට යම්කිසි කරුණක් පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්පර්ශය නාම රූප සහ ස්පර්ශය ගැන තියෙන සම්බන්ධතාව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අවධාරණය කරලා තියෙන දෙයක්. නාමංච රූපංච පටිච්ච පස්සා කියලා. ඒ කාරණේ කලහ විවාද සූත්‍රයේ තිබෙන බව සඳහන් වෙ තියෙන ආකාරයත් අපි සිහිපත් කරා. එතකොට අපි මෙතන නාම කියලා කිව්වේ මම හිතන්නේ අලුතෙන් සමන් දෙන කෙනෙකුට පැහැදිලි වෙන්නත් එක්ක අපි මේ ලෝකය දකිනකොට ආයතනික වශයෙන් ආයතන 6කින් චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන අද්දකින් ලබනකොට ඒ ලබන අවස්ථාවේ තමයි අපිට මේ ස්පර්ශය සහ නාම රූප සමුදය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශය හා නාම රූප සමුදය වශයෙන් තමයි මේ අපි ලෝකය අත්දකින්නේ කියන එකයි හිතේ. අපි අත්දකින්නේ මේ මොහොතේනේ. අත්දකින්නේ දැන් අතීතේවත් අනාගතේවත් නෙමෙයි මේ මොහොතනේ නේද? ඒකට අපි කියන්නේ පච්චුප්පන්නේ ධර්මානුකූලව. ප්‍රත්‍යুৎපන්නේහි නාම රූප වශයෙන් අත්දකින ලෝකයක් පිළිබඳව තමයි අපි කවුරුත් දන්නේ. මේ කාම රූප අරූප භවත්‍රයක ඉන්න සුගති දුග්ගති හැම සත්වයක්ම තමන් ලබා ගන්න නාම රූප අත්දැකීමක් වශයෙන් තමයි මේ ලෝකේ දැනගන්නේ. තමන් ඉන්නවා කියලා තේරෙන්නේ. එතකොට මේ පස්සේ කියලා කියනකොට අපිට සාමාන්‍යයෙන් හිතෙන දෙයක් තියෙනවා. මේ ස්පර්ශ කරන කෙනෙක් පුද්ගලයෙක් ස්පර්ශ කරනවා කියන අදහස. ඔය කාරණාව ගැන හිතනකොට ඔය මේ මෝලිය පග්ගුණ සූත්‍රයේදී සංයුත්ත නිකායේ මෝලිය පග්ගුණ කියන හාමුදුරුව දවසක් මේ බුදුරජාණන් වහන්සේගෙන් ඕක ඇහැවුවා. කවුද විඳින්නේ කියලා. කෝණකෝ භන්තේ කවුද මේ ස්පර්ශ කරන්නේ? කෝණකෝ භන්තේ පුසති කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ පුසති කියලා කවුද ස්පර්ශ කරන්න කියලා මගෙන් අහන්න එපා. එහෙම අහුවොත් ඒ ප්‍රශ්නේ වැරදි කිව්වා.
ඒ ප්‍රශ්නේ වැරදි කිව්වා. එහෙම ව්‍යවහාර නොකරන කෙනෙකුගෙන් ওই විදියට අහන එක වැරදි. ඒ නිසා වැරදි ප්‍රශ්න වලට හරි උත්තර හොයන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ නිවැරදි කරනවා. ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ කොහොම නෙමෙයි. කිම්පච්චානුකෝ බන්තේ පස්සෝ කියලා අහන්න. කුමක් ප්‍රත්‍ය කරගෙනද ස්පර්ශය වන්නේ කියලා අහන්නේ කියලා කිව්වා. කුමක් ප්‍රත්‍ය කරගෙනද ස්පර්ශය වන්නේ. එතකොට ප්‍රශ්නේ අන්න හරි. හරි ප්‍රශ්නෙට හරි උත්තර තියෙනවා. එතකොට ආයතන සම්බන්ධතාව තියෙනවා නම් පස්සේ තියෙනවා. ওই විදිහට දිගට යනවා. පසපච්චා වේදනාත් කියලා බුදුහාඳුර නතර කරනවා. ඊට පස්සේ එහෙනම් ස්වාමීනි කවුද විඳින්නේ කියලා අහනවා. ඔය ප්‍රශ්නේ වැරදි. කවුද විඳින්නේ කියන කතාව මම කරන්නේ නැහැ. ඒ නිසා ওই ප්‍රශ්නේ අහන්න හරි ප්‍රශ්නයක් විදියට අහනවා. කෝණකෝ බන්තේ වේදනං වේදීති කියලා. ස්වාමීනි කවුද විඳින්නේ කියලා. එතකොට ඒකට හරි උත්තරය. කිම්පච්චානුකෝ බන්තේ වේදනං. කොහොම ප්‍රත්‍ය කරගෙන ස්වාමීනි වේදනාව. පස්සේ කොසති වේදනාව. දැන් අපි පස්සේ ගැන කතා කරනකොට දැන් අපි දෙකක් කතා කරගත්තා. පස්සේට ප්‍රත්‍යයන එකක් කතා කළා. පස්සය තව කුමකටද ප්‍රත්‍ය වෙන්නේ කියන එකක් දැන් කතා වුණා. ඔය මෙන්න මේක තමයි මේ හේතුඵල ධර්මතාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ. පටිච්චසමුප්පාද ක්‍රියාව. පටිච්චසමුප්පන්න හේතුඵල ක්‍රියාකාරීත්වයයි මේ සිද්ධ වෙන්නේ. ඒ තුල අත්දකින්නෙක් සහ අත්දකින දෙයක් පිළිබඳව එන්නේ පණවා ගැනීමක් වශයෙන් පමණයි. මේක අපි ධර්මය අහලා දැනගත්තට එකපාරට අපේ ජීවිතේට මේක දිරවල එන්නේ නැහැ. එතනදි තමයි ප්‍රතිපදා මාර්ගයක් එහෙම ඕන කරන්නේ. එතකොට ඔන්න ඔය කියන පස්සය ගත්තහම මොකක්ද මේ පස්සේදි වෙන්නේ? වින්දන සංඥා චේතනා ස්පර්ශ මනසිකාර ඔන්න නාම ටික. අපි මේ ලෝකේ ඕනෑම දෙයක් අත්දකින්නේ විඳ ගැනීමක්, හඳුනා ගැනීමක්, චේතනා මැවීමක්, ස්පර්ශ කිරීමක්, නැයි ස්පර්ශෙත් එතෙන්ට ආවනේ දැන්. මානසිකාරයට ලක් වීමක්. එතකොට මේ මානසිකාරයට ලක් වෙමින් ස්පර්ශ කරමින් විඳින් හැඳිනින් චේතනා මවන්නේ කුමක් පිළිබඳවද? අපි ඒකට කියනවා රූප කියලා. ඇහැට නම් වර්ණ රූප, වර්ණ රූප, ගන්ධ රූප නාසයට, රස රූප. මොකද පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ මූලික ක්‍රියාකාරීත්වයේහි මූලික භූත රූප ධර්මයන් අනුසාරයෙන් අපි ඇති කරගන්න මේ අපිට ඒ කියන්නේ අප තුළ විඥානයේ විසින් අපට මවල දෙන ප්‍රතිබිම්බය තමයි මේ රූපේ. මොකද අපේ ඇසේ සටහන් වෙන දෘෂ්ටි විතානේ සටහන් වෙන රූප සංඥාව තමයි රූපය තමයි අපි අත්දකින්නේ. එතකොට ඒක බාහිර වස්තුව නෙමෙයි. බාහිර ශබ්දයක් හැටියට අපි හිතුවට ශබ්දය වුණත් සංඥාව. ඔව් එතකොට ඒ කම්බරේ විසින් අපිට ඒකට ධර්මානුකූලව ඕනනම් කිය හැකි පසාද රූප කියලා. ඔව්. කොහොම හරි අපිට ලැබෙන්නේ උපාදාය මට්ටමේ රූප. ඒ කියන්නේ රූප සංඥාව. තව විදිහින් කියනවා නමට රූප. ඒවා වාස්තවික රූප නෙමෙයි. අපේ මැවීමට නිකන් නෙගටිව් රූප වගේ જાතිය. මෙන්න මේ අත්දැකීම් ලෝකයක් තමයි අපි සලායතනිකව අත්දකින්නේ. අන්න ඒ බව දකින්නකොට එතන ඒ දැක්ම පැහැදිලි වෙන තැන තමයි මේ නාම රූප සහ විඥාන. එතකොට නාම ධර්ම නැතුව රූප ධර්මයන්ගේ ප්‍රකට වීමක් වෙන්නේ නැහැ. රූප ධර්ම නැතුව නාම ධර්මයන්ගේ ප්‍රකට වීමක් වෙන්නේ නැහැ. නාම රූප දෙකම නැතුව විඥානයේ ප්‍රකට වීමක් සිදු වෙන්නේ නැහැ. විඥානයේ ප්‍රකට වීමක් වෙන්න නම් නාම රූප ධර්ම ප්‍රකට වීමක් නැතුව නාම රූප ධර්ම විතරක් තනියම මතු වෙන්නේ නැහැ.
මෙන්න මේ විදිහේ අඤ්ඤමඤ්ඤ සම්බන්ධතාවක් ප්‍රත්‍ය සම්බන්ධතාවක් මෙතන තියෙන්නේ. ඒ විදිහේ ලෝකයක් තමයි අපි මේ කල්ප ගණන් සංසාරිකව කවර භව තත්වයක හිටියත් ඒ භව තත්වයන් හිදී අපි අත්දැකලා තියෙන්නේ. ඔබ වහන්සේ කියන්න උත්සාහ කරන්නේ මේ ස්පර්ශය නැමැති ක්‍රියාවලියට නාම රූප විඥානයන්ගේ ක්‍රියාවලියෙන් තොරව මේ ස්පර්ශයක් වෙන්නේ නැහැ කියන එක. ඔව් මොකද ඒ ස්පර්ශය මුල් වෙලා තමයි පස්ස සමුදය සබ්බේ ධම්මා කියලානේ තියෙන්නේ. අර මේ කිමූලක සූත්‍රයේදී අපිට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පස්ස සමුදය සබ්බේ ධම්මා. පස්සයක් උනේ නැත්තම් ආයතන කිසිවකට සම්බන්ධ පස්සයක් උනේ නැත්තම් අපි මුකුත් දන්නේ නැති. මං ඉන්න බවවත් මන් දන්නේ නැහැ. මොකද මනෝ සම්පස්සයක් ඉපේ මනසවත් තියෙනවයි කියලා තේරෙන්නේ. නේද? ආන්නේ වගේ මේ පස්සේ තමයි අපිට ලෝකේ සමුද. මේක තමයි මේ ඉගෙනීමේ තියෙන වටිනාකම මේකයි. මේක බුදුහාඳුරෝ ලෝකෙට දෙන්න නිකන් අලුත් මතයක් ගේන්න ඕනවට කරපු එකක් නෙමෙයි. ලෝකයාට මේ තමන් අත්දකින මට්ටම වාස්තවික වශයෙන් ඇත්තේ මම කියන එක්කෙනා නිත්‍ය සාර වශයෙන් පවතින කෙනෙක් කියන මූලික හැඟීම තමයි තියෙන්නේ කාටත්. මූලික වශයෙන් කාටත් එහෙම තමයි. ඒ නිසා තමයි අපි දිගින් දිගට දැන් අර මම ගිය සාකච්ඡාවෙත් මතක් කළේ මේ යනකොට වුණත් ඊළඟ භවයට නාම රූපයක් තමයි අල්ලන්නේ. විඥානය නාම රූපයක බැස ගන්නවා ඊළඟ භවයට. ස්වාමීන් වහන්සේ දැන් ස්පර්ශය ගැන ඔබ වහන්සේ මතු කරපු කරුණත් එක්කම බුදුන් වහන්සේ ලෝට බිහිවෙන්න බුදුරෙක් ලෝට බිහිවෙන්නත් ප්‍රථම මේ ස්පර්ශයේ ක්‍රියාවලියෙන් නොදැන නේද මේ සත්වයාර දෘෂ්ටීන් 62කට ඒක තමයි දැන් අර අපි සාමාන්‍යයෙන් බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න ගියාම මේ පෙර යුගයේ මිනිස්සු කතා කරපු චින්තාවන් ගැනත් විමසනවානේ. ඉතින් මේ ඒ අයටත් මේක අහු වෙන්නේ නැහැ. දැන් මට හිතෙනවා මෙන්න මෙහෙම බැලුවොත් ඕක හොඳයි කියලා. දැන් අපි කියමු මේ අපි කාටත් තියෙන්නේ මේ පස්ස සමුදය සබ්බේ ධම්මා කියන තැන තමයි අපි ඉන්නේ. නමුත් පස්සෙන් සමුදේ උනායි කියලා දන්නේ නැහැ. නැතික. ඔය ප්‍රාග් බෞද්ධ යුගයේ උනේ ඔය කියන ස්වභාවය මේ ඒ කියන්නේ ඒ බව පස්සෙන් සමුදේ උනායි කියලා දන්නේ නැතිකම මේ දැනුත් තියෙන අනවබෝධයක් මේක. ඒ යුගයේ විතරක් නෙමෙයි. ඒ සංජාන මට්ටමේ ඉන්න සියලු දෙනා ඉන්නේ එතනම ඉන්නේ. ඒ නිසා අපි මේ අරගොල්ලන් නිසයි මේක කතා කරන්න උනේ කියලා එකක් ගන්න එක වැරදි. අනේක කියන්නේ සියලුම දෙනා ඉන්නේ ඔතන. නමුත් අරගොල්ලෝගේ වෙච්ච දේ මොකද ධාන අභිඥා පැති වලට ගිහිල්ලා අපේ සාමාන්‍ය මේ කාම ලෝකයට ඇතු සංඥාවලට සීමා නොවුණු රූපාවචර අරූපාවචර සංඥාවන්ගෙන් යුක්තව එකට ඒ කියන්නේ අර කියන සාමාන්‍ය පොදු දුර්වලතාවට හොඳ දාර්ශනික පදනමක් දාගත්තා. ඒකයි උනේ. ගැඹුරු වටිනාකමක් දාගත්තා. ඒ ගැඹුරු වටිනාකමක් දාගත්තාන් පස්සේ ඒ අයව මුදවා ගන්න එක ලේසි නෑ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ සිත තමයි ආත්මය කියලා හිතනවට එහෙම කැමති නැහැ. මොකද මේ කය ආත්මය කියලා හිතුවත් ප්‍රශ්නයක් නැහැ කියව බුදුහාමුදුරුවෝ. මොකද ඒකෙන් බේර ගන්න පුළුවන්. එයා මොදවා ගන්න. නමුත් සිත ආත්මය කියලා හිත මොකද මේ සිතින්නේ මේ ඔක්කොම අත්දකින්නේ. මොකද දැන් එතන සිදුවුණු දේ තමයි ඔකට කියනවා ඔය පූර්වාන්ත කල්පන අපරාන්ත කල්පන කියලා. ඉතින් ඒක ටිකක් ගැඹුරු පැත්තක්. ප්‍රශ්න කරපු නිසා අපි ටිකක් සාකච්ඡා කරන්නේ. දැන් පූර්වාන්ත කල්පනය කියන එක අපි තේරුම් ගන්නව මෙහෙම. යම් කිසි ශ්‍රමණයෙක් ඒ බුදුහාමුදුරන් වහන්සේගේ ශ්‍රාවක නෙවෙයි වෙනත් ශ්‍රමණ කණ්ඩායම් හිටියනේ. ඒ බඳු කෙනෙක් යම් කිසි කෙනෙක් ධානය ලැබලා ඒ ධානය ඔස්සේ සිත සියුම් වෙලා පෙරවිසු භවයන් සිහිපත් කරනවා. දැන් එයාට පේන්නේ මොකද්ද පෙරවිසු භවයන් සිහිපත් කරනකොට? බුදුහාමුදුරුවොත් පෙර භවයන් සිහිපත් කරනකොට පේන දේවල් තමයි උන්ගේ අයටත් පේන්නේ. ආයි 아무තු දෙයක් නැහැ ඒකේ. නමුත් මේකේ තියෙනවා ඉදිරිපත් වන ආකාරයේ වෙනසක්. දැන්
අරගොල්ලෝ හිතුවා මම අතීතේ ඉඳලා තියෙනවා. මම අතීතේ අහවල් තැන ඉඳලා තියෙනවා. මේ විදියට ආයුෂ වින්දනය කළා, සුව දුක් වින්දනය කළා, මේ විදිහේ නංගොත් ඇතුව හිටියා කියලා අනේකේහි සංවට්ටකප්පේ අනේකේහි විවට්ටකප්පේ කියලා සංවෘති වෘත කල්ප බොහෝ ගණනක් අතීතයටත් ඇතම සිහිපත් කළා. එහෙනම් මගේ ආත්මය කොච්චර අතීතේ ඉඳලා දෙන්නේ කියලා ඔන්න හිතුණා. දැන් අර පස්සෙන් සමුදේවන මම වෙන සංඥාවට ගැඹුරු දාර්ශනික පදනමක් ලැබුණා අරගෙන වෙච්ච. මොකද පටිච්ච සමුප්පාදේ දන්නේ නැතුව අනිච්ච දුක්ඛ අනාත්ම දන්නේ නැතුව අනිච්ච දුක්ඛ අනාත්ම මේ විෂයවන්නේ කුමකටද කියලා දන්නේ නැහනේ. අනේ නිත්‍යත්වයක්ම මවාගත්තා ඊට පස්සේ. හරි බරපතලයි ඒක. ඒ දෘෂ්ටිවාද කොට නැගුණාම ඒව බේර ගන්න හරි අමාරුයි. ඒක සියුම් ලෙස දෘෂ්ටිගත වෙලා. පුබ්බේ නිවාසානසති ඥානෙ. දැන් අපේ සහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේත් සිහි කළා එහෙම. හැබැයි උන්වහන්සේලා සිහි කරනකොට සිහි කළෙත් මේ දැන් ඔය ඕන තරම් තියෙන්නේ මම මෙහෙම දැන් අපේ සූත්‍ර පිටකේම තියෙනවානේ සූත්‍ර පිටකේම අපිට හම්බ වෙනවානේ අපේ බුදුහාමුදුරුවෝ යෝතිපාල නම් තරුණයෙක්ව මේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ කාලේ ඉපදිලා හිටියා. ගටිකාර කියන තරුණ කුඹල්කරුවෙකුගේ මිත්‍රයෙක්. නමුත් ඒ විදිහට විස්තරයක් තියෙනවනේ. ඒ දෙන්නා පිළිබඳ ලොකු ප්‍රවෘත්තියක් තියෙනවනේ. හොඳ කතාවක්. නමුත් ඒ සිහි කළාට අපේ ධර්මයේ තුල සිහි කරන්නේ මොකක්ද ධර්මයේ තුල පෙන්වන්නේ ඔය කවුරුත් හැබැයි සිහි කරන්නේ අතීතයේ මවාගත් රූපය ඔස්සේ විඳින් ඔස්සේ හැඳිනීම් නැත්තම් සංඥා ඔස්සේ චේතනා නැත්තම් සංස්කාර ඔස්සේ එහෙම නැත්තම් විඥාන ඔස්සේ ඔය කියන පහෙන්ම තමයි ඔය මෙනෙහි කියන්නේ පංච උපාදාන ස්කන්ධය ඔස්සේ තමයි මේ පංච ස්කන්ධයන්ගේ ප්‍රවාහය ඔස්සේ තමයි මෙනෙහි කරලා බලන්නේ. නමුත් මේක ඇති වෙන නැති වෙන පංච ස්කන්ධ ක්‍රියාකාරීත්වයක් බව අනිත්‍යයට පෙනෙන්නේ නැහැ. එයයි හිතාගන්නවා නিত্য සාර මම කියලා ආත්ම අගයකින් කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. නමුත් රහතන් වහන්සේත් ඒක මෙනෙහි කරනවා. රහතන් වහන්සේ මෙනෙහි කරන්නේ මෙනෙහි කරලා කතා කරනකොට මේ භාෂාවෙන් මම මෙහෙම හිටියා කියලා මම කියන වචනෙත් කියනවා. නමුත් මේ කතා කරන්නේ පංච උපාදානස්කේපතෝ නිතරම රූපය අල්ලගෙන හෝ විඳීම අල්ලගෙන හැඳිනීම ඒ සියල්ලම හෝ එන් එකක් හෝ අනුසාරයෙන් තමයි මේ සියලු දෙනා ආත්මවාදේ පණවන්නේ කියලා කන්ද සංයුත්තේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සිහිපත් කළා. ඒ මම කියන වචනේ යෙදෙවි නිකම් ව්‍යවහාරයට පමණයි. අන්න හරි බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලාත් ඉතින් මේ මොකද භාෂාව හැදිලා තියෙන්නේ මමත්වය කියන්නේ මේ ආත්මවාදීවනේ. ඒ කියන්නේ මේ ආර්ය උත්තමයෝ බුදුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා නෙවෙයිනේ බස හදන්නේ සාමාන්‍ය ජනතාව ලෝකේ. ඕනෑම රටක සංස්කෘතියක සාමාන්‍ය ජනතාවගේ බස හැදෙනවා. ඒ බස හැදෙනකොට ඒ බසේ මොනවද තියෙන්නේ මම ඉන්නවා අපි ඉන්නවා. ඔබ ඉන්නවා ඔබලා ඉන්නවා. ඔහු ඉන්නවා ඔහු ඉන්නවානේ. ඇය ඉන්නවා ඇයලා ඉන්නවානේ. ඕමනේ නේ. ඊට පස්සේ කාමී භූමි ඔය විදිහට උත්තම පුරුෂ ભેදයක් ඇති වෙනවා ලිංග ભેදයක් ඇති වෙනවා මේ ඔක්කොම මොකද්ද අපේ එදිනදා ව්‍යවහාරයේ පවත්වන්න උවමනා කරන බස්වහර තමයි. ඒ බස්වහර උනත් හැදෙන හැටි කොහොමද අපේ බුදුහාඳුරන් වහන්සේ වදාළන්නේ? ඒකත් මේ නාම රූපත් එක්ක. මොකද්ද? යාවතා අදිවචනපතෝ නිරුත්තිපතෝ පඤ්ඤාතිපතෝ එත්තාවතා අදිවචනපතෝ අදිවචනපතේ කියන්නේ මේ අදිවචන කියන අපි ගියේ සාකච්ඡා කරන අදිවචන සම්පස්සයක් කියලා. මේ අදිවචනය කියලා කියන්නේ අපි අපේ අත්දැකීම් වලට දාන නම වෙන මොකුත් නෙමෙයි. ඒක නාමපදයක් වේවා ක්‍රියාපදයක් වේවා. අපිට අත්දැකීම් ලැබෙන ආකාරයට අපි ඒ හඳුන්වන්න શબ્දයක් යොදනවා නම් ඒකට තමයි අපි අදිවචනය කියලා කියන්නේ. ඒ අදිවචනය යොදලා එතකොට අදිවචනපතෝ නිරුත්තිපතෝ කියලා කියන්නේ මේ වචන භාවිතාවම තමයි. පඤ්ඤාතිපතෝ කියලා කියන්නේ අපේ පනවගෙන. මේ අපේ භාෂාවේ තියෙන මොනවද දන්නවද? සිංහල වේවා දෙමළ වේවා පාලි සංස්කෘත වේවා ඉංග්‍රීසි ප්‍රංශ ජර්මන් වේවා කොහේ භාෂාවක් කතා කළත් ඒ හැම භාෂකම තියෙන්නේ
අපි අර විඥානයේ විසින් පිළිබිඹු කරන නාම රූප ධර්මයන් අධ්‍යක්ීම් වලට නාම රූප ධර්ම අධ්‍යක්ීම් වලට දාපු ශබ්ද සංඥා පඤ්ඤත්ති ඕක තමයි බස. දැන් මේ පඤ්ඤත්තිය පාවිච්චි කරන්න වෙනවනේ රහතන් වහන්සේට. දැන් ඒ නිසා රහතන් වහන්සේත් අහං වදාමි තිපිසෝ වදෙය්‍ය මම කියමි කියලා රහතන් වහන්සේත් කියනවා. වෙන මොකෙන් කතා කරන්නද? ඒ කියන්නේ මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය. ඒ කියන්නේ අහවලා මට මෙන්න මෙහෙම එකක් කිව්වා කියලා කියනකොට එහෙම කියන්න වෙනවනේ. ඊළඟට වෝහාර මත්තේන සෝවෝහරේ. ලෝකේ සමඤ්ඤා කුසලෝ විදිත්වා. මේ ලෝක පඤ්ඤාත්තේ ලෝක නිරුත්තේ ලෝක ව්‍යවහාරයේහි මේ කුසලතාව ඇති කෙනෙක් හැටියට මොකද කරන්නේ? උන්වහන්සේලා මේ බස්වහර ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරනවා. ඔය කාරණාව ඔය මේ ව්‍යවහාරයේ සකස් වීමටත් මේ නාම රූපයි වැදගත් වෙන්නේ කියලා මහා නිදාන සූත්‍රයේ අර ඒතාවත ආදිවචනපතෝ නිරුත්තිපතෝ පඤ්ඤාතිපතෝ එයාදිදන් නාම රූප සහ විඥානෙන්න කියන මේකත් වචා බුදුහාඳුර දේශනා කරනවා. ඉතින් එතකොට බලන්නකෝ මේක මහා පුදුමාකාර සොයා ගැනීමක්නේ. මේ ධර්මයේ තියෙන විශේෂම තැනක් මෙතන. ඔව්. ඊළඟට මේ විඥාන නාම රූප නිසාම තමයි දැන් ඉත්තත්තම් පඤ්ඤාම යාතා ඉත්තත්තම් පඤ්ඤාපනා යදිදන් නාම රූප සහ විඥාන. මොකද ඉත්තත්ත කියලා කියන්නේ මේ බව. දැන් අපි දැන් මේ ලෝකෙට ඉපදුණු තැන ඉඳන් අපිට මේක ලෝකෙ මෙතනනේ නේද? මේ බවනේ නේ. අපි මැරිලා වෙන තැන ගියොත් එහෙම එතන අපිට මේ බවටපත් වෙනවනේ. දැන් අපි හිතපු දේ ඒ බවට වෙනවා. ඒකට ඉත්තත්තේ පණවන්නේ නාම රූප ලද්දකින් ලෝකේ. දැන් අපි ගත්තොත් දැන් පුංචි බබෙක් පෙර භවයක කොහේ හරි ඉඳලා දැන් මව කුසකින් එළියට ඇවිදilla යන්තම් ඇස්සරලා වටපිට බලලා නොයෙක් සංඥා ගන්නකොට දැන් මොකද්ද වෙනස? දැන් එතන ඉඳන් එයාට මේ භවයේ තමයි ඉත්තත්ත්ව වෙලා තියෙන්නේ. ආන් ඒක තමයි ඒ ඉත්තත්ත්වේ පැනවෙන්නේ විඥාන නාම රූප ඔස්සේ. දැන් අපිට තියෙන නාම රූප සංකීර්ණතාව තාම පුංචි බබාට නැහැ. මොනවද මේ කියලා හිතා ගන්න බෑ. නමුත් මොනවා හරි පේනවා. ආන් ඒ වගේ මොනවා හරි ඇහෙනවා. දැන් සමහරලාට අමාරුයි වගේ දැනෙනවා. ඒ නාම රූප අත්දැකීමක් තමයි ඇඟට අමාරුයි. තනි වගේ හිතෙනවා. නිදගෙන ගිහලා ඇහැරිලා ඔන්න හයියෙන් අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ දූවගෙන එනවා අම්මා. ඇවිල්ලා හිටන් එයාව මේ නලවනවා. අඬපුවාම මට මෙහෙම එකකුත් හම්බෙනවා. එයා ඔක්කොම දැන් අත්දැකීම් වලින් මේක ටික වැඩි වෙවි. එයා මේ ජීවිතයක් පවත්වන්න උවමනා කරන දේවල් මේ අරගන්නවා. ඉතින් එතකොට ඒව තමයි අපේ ওই නාම රූප අධ්‍යක්ෂින් ලෝකේ තමයි අපේ ව්‍යවහාර මාත්‍රේ වෙලා තියෙන්නේ. මම ඉන්නවා මට දකින්න අධ්‍යක්ෂින් තියෙනවා මම ඉන්නවා. ඒ නිසා දැන් ඔය අපේ මේ ඔය මම මැවෙනවයි කියන කතාවත් අපි තේරුම් අරගන්න ඕනේ ගන්නේ. දැන් සාමාන්‍ය අපි කෙනෙකුගෙන් අහපුවාම මේ මම කියලා කියන එක දැන් අපිට හිතෙනවනේ දැන් මට ගෞරවයක් තියෙනවා මම අනිත් අය වගේ ළඟ ඉදිරියේ දෙවෙනි වෙලා බෑ ආදී නේ දේවල් තියෙන මාන්නයක් අපිට එනවා. දැන් මේ ගත්තයින් පස්සේ මේක කොහෙන් එන හැඟීමක්ද? අන්න අර නාම රූප වලම තමයි පංච උපාදාන ස්කන්ධයන්ගේ. මොකද දැන් ඔය නාම රූප අර චේතනාව ඔස්සේ මානසිකාරයට බලගතු වෙනකොට තනක් ලැබෙනකොට අර චේතනාව කර්ම වෙලානේ. එතකොට සංස්කාර තමයි. එහෙනම් අනිත් ඒවා හොඳට උපාදාන වෙලා තමයි. ඔන්න ඔතනයි ඕක හැදෙන තැන. එතකොට අර විඥාන නාම රූප වැඩපිළිවෙලම තමයි මේ උපාදාන ස්කන්ධ තත්වයට මානසිකාරය ඔස්සේ මානසිකාරයට තැනක් ලැබෙනකොට තමයි මම මගේ බිහි වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේක සමුදේ වෙන දෙයක් කියලා අපි දැනගන්නවා හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව ඔස්සේ. පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය ඔස්සේ. ස්වාමීන් වහන්සේ මම එතනට එන්න ඉස්සෙල්ලා මට තව පොඩි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් නම් ඔබ වහන්සේ කිව්ව එක වචනයක් මම කොට ගැනීම කියලා. එතන මේ සක්කාය දිට්ඨිය කියන්නේත් ඒ ක්‍රියාවලිය තුළ මම ඉන්නවා මට දකින්න අත්දැකීම් ලබන ලෝකයක් තියෙනවා කියන හැඟීම නේද ස්වාමීන් වහන්සේ? ඔව්. දැන් මෙතන තියෙනවා මෙහෙම ඒ කාය කියන එක අපි තේරුම් අරගෙනනින්කෝ. දැන් අත් වශයෙන් අපි අත්දකින්නේ
මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කිව්වනේ නේද? දැන් අපි ඒවට නිකන් ඒවා ගත්තාන් පස්සේ ඕක අපේ සූත්‍රවල අපිට හම්බ වෙනවා රූප කාය. මේ ඊට පස්සේ වේදනා කාය, සංඥා කාය, ඊළඟට චේතනා කාය, විඥාන කාය කියලා. කාය කියලා වචනයක් දානවා. ඇයි මේ කාය කියන වචනයක් එන්නේ? මේ කාය කියලා කියන්නේ දැන් අපි පුංචි අත්දැකීමක් වුණත් ලබන්නේ එක විඥාන නාම රූප සෙට් එකකින් නෙමෙයි. නාම රූප විඥානම වුණා විඥාන නාම රූපම වුණා වේගවත් විඥාන නාම රූප සෙට් ප්‍රවාහයකින් තමයි අපි ලෝකය අත්දකින්නේ. එතකොට මේ ප්‍රවාහය අපට පේන්නේ නැහැ. අපි ඉතින් එක හිතින් අත්දකින්නවා කියලා තමයි හිතන්නේ. මේ ප්‍රවාහය තුල තියෙන්නේ රූප රාශියක්, වින්දන රාශියක්, සංඥා රාශියක්, චේතනා රාශියක්, විඥාන රාශියක්. රාශිය අපට එකක්සේ දැනෙනවා. ඔබ වහන්සේගෙන් මම ඒක අහන්න මොල්ලුනේ ස්වාමීන් වහන්සේ සමාජයේ තියෙනවා යම් මතයක් මේ මම මගේ සක්කාය දිට්ඨිය anu මම මගේ ආත්මය නොවේ කියලා. දැන් මේ ඔබ වහන්සේගේ විග්‍රහය එහෙමයි ගන්න ඕන. දැන් මම මගේ කියන එක මේ දැන් අපි කියමු සමහරව හිතාගෙන ඉන්නවනේ මේ සක්කාය දිට්ඨිය නැත්තම් මම මගේ කියලා ගණනෙවත් නැහැ කියලා නේ. එහෙම හිතනවා නේ. දැන් මේ මම මගේ කියලා ගන්න ගතිය සක්කාය දිට්ඨිය නැති විච්චාන් පස්සේ මොකද දන්නවද වෙන්නේ? මේක දිට්ඨි මට්ටම තමයි නැති වෙන්නේ. ඔව්. දිට්ඨි මට්ටම නැති වෙනවයි කියලා කියන්නේ මේ මවා ගන්නා මමත්වයක් තමයි අපිට තියෙන්නේ කියන එක පිළිබඳව නිසක අවබෝධයක්. නිසක අවබෝධයක්. ඒ කියන්නේ ඒ ගැන මේ බුදුහාඳුරෝ කිව්වටවත් නෙමෙයි. මට දැන් තේරෙනවා පැහැදිලිව කියන තැනට ඇවිදලා. ඒ කියන්නේ මේ නාම රූප පිළිබඳ තිබෙන අවබෝධය තුල තමයි එක වෙන්නේ. ඉතින් එහෙම නැත්තුව දැන් ඒ බඳු කෙනාට දැන් අපි කියමු සෝතාපන්න පුද්ගලයෙකුට සක්කාය දිට්ඨිය නැහැ. දිට්ඨි මට්ටම නැහැ. නමුත් එපමණකින් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අල්ලන එක ඉවර වෙන්නේ නැහැ. ඔන්න ඔය අපි තේරුම් ගන්න ඕන කරන දේවල්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දැන් මේක රාශියක් අපි කියලා අපි කියවනේ නේ. දැන් මේවා මම මගේ වශයෙන් අල්ලන ගතිය ඉවර නැහැ. හැබැයි ඒ තැනත්තා දන්නවා සක්කාය දිට්ඨි ප්‍රහාණය යුක්ත කෙනා දන්නවා. එසේ අල්ලා ගැනීම තමයි මෙතන සිදු වෙච්ච වැරද්ද කියන එක ගැන නිස්සක අවබෝධයක් තියෙනවා. මම ඕකට පොඩි කාරණාවක් කියන්නම්. අපේ ධර්ම සාහිත්‍යයේ අපේ පෙළ පොතේ සඳහන් වෙනවා කින්දිට්ඨික සූත්‍රය කියලා සූත්‍රය. ওই කින්දිට්ඨික සූත්‍රයේ තියෙනවා අපේ කවුද මේ අනාථපිණ්ඩික සිටුතුමා. අනාථපිණ්ඩික සිටුතුමා මේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න දවසක් යන්න කල්පනා කරලා මගට බැස්සාම එතුමට හිතුණා කල් වේලා වැඩි දෝ කියලා. ඒ වැඩි කියලා හිතුණාම එයා ගියා මේ පරිබ්‍රාජක ආරාමයකට. ළඟ පරිබ්‍රාජක ආරාමයක් තියෙනවා. එහි ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා බහ කරගෙන ඉඳලා සුදුසු වෙලාව ආපුවම මම යනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න කියලා. ඉතින් එහෙම එනකොට එතන තියෙන හරි විශේෂ දෙයක්. පරිබ්‍රාජකවරු දකින්න ආන් එනවා බුදුහාමුදුරන් වහන්සේගේ ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ හොඳ ශ්‍රාවකෙක් ඔය එන්නේ. ඒ අය හැබැයි මේ නිහඬ බව ගරු කරන අය. අත්පසද්ද කාම නිහඬ බවට ඒගොල්ලෝ හරි කැමති. අප්පසද්ද විනීතා නිහඬ බවෙහි හික්මෙන අය. අප්පසද්ද වන්නවාදී නිහඬ බවෙහි ගුණ කියන අය. අපිත් නිහඬ පිරිසක් කියලා හිතාගෙන මේ පැත්තට එනවනම් හොඳයි. ඒ නිසා කෑනෝ ගහ හිටහල්ලා කියලා. ඉතින් කට්ටිය ඕන නිසද්ද වෙනවා. ඔන්න එතුමා යනවා. ඉතින් එතුමාත් ඇවිල්ලා ඒ පිරිසට ගරු සත්කාර කරලා පුංචි ආසනයක වාඩි වෙනවා. ඉතින් දැන් අහනවා ඔතන මම කියන්නේ එයාට තියෙන සම්මාදි. ඔතන තමයි සම්මා දිට්ඨිය කියන වැදගත්කම. ඔය විඥාන නාම රූප ක්‍රියාවලියක් හැටියට තමයි අපිට ලෝකේ සමුදය වෙන්නේ. උපාදාන ස්කන්ධ වශයෙන් තමයි අපිට ලෝකේ සමුදය වෙන්නේ.
මොකද කියන එක අවබෝධ වෙනවා කියන්නේ ඔතන තමයි සම්මාදිට්ඨියේ තහවුරු වීමක් තියෙන්නේ. ඉතින් එසේ සම්මාදිට්ඨිය තහවුරු වුණු කෙනෙක් ලෝකේ කොහොමද ක්‍රියා කරන්න කියලා කියන්නයි මේ යන්නේ. ඒක කියන්නයි මේ මාතෘකාව ගත්තේ. ඔතන තියෙනවා එතුමාගෙන් අහනවා මේ හැබැයිට ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ දෘෂ්ටි ගතේ මොනවද? අනේ ස්වාමීනි ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ දෘෂ්ටිගත මොනවද කියන්න නම් මන් දන්නේ. ඒ කියන්නේ අර අන්න තීර්ථකව සිටුතුමාගෙන් ප්‍රශ්න කරනවා. ඔව්. දැන් අපිට හිතෙන්නේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ දන්නේ නැහැ කියලා උත්තර දෙනවා වගේ පේන්නේ ඈ. ඊට පස්සේ ආවා මේ හරි ඒක දන්නේ නැත්නම් ඔය භික්ෂුන්ගේ දෘෂ්ටිගතය මොනවද? ගතයන් මොනවද? අනේ ස්වාමීනි භික්ෂුන්ගේ දෘෂ්ටිගතයන් මොනවද කියන්නත් මන් නම් දන්නේ නැහැ. හරි වැඩේනේ. එහෙනම් අපිට කියනවද තමුන්නාන්සේගේ දෘෂ්ටිගතේ මොකද්ද කියලා? මට ඒකත් නම් කියන්න පුළුවන්. හැබැයි ඒක මට කියන්න ලේසි. ඒක කියන්න මට ලේසි වෙනවා. ඔබලාගේ දෘෂ්ටිගතයන් මොනවා හරි තියනවද? ඒක කිව්වොත්. ඉස්සලා එන ඒ කියන්නේ. හරි අපි කියන්න. කියලා හිටන් දැන් ඔයගොල්ලෝ එක්කෙනෙක් කියනවා ලෝකේ සදාකාලිකයි. ඒක තමයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු. තව එක්කෙනෙක් කියනවා ලෝකය සදාකාලික නෑ. ඒක තමයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු. තව එක්කෙනෙක් කියනවා මේ කයයි ආත්මයයි දෙකක්. ඒක තමයි ඇත්ත. අනිත් ඒවා. තව එක්කෙනෙක් නෑ කයයි ආත්මයයි දෙකම එකයි. ඒක තමයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු. විවිධ මත. ඔව්. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා මේ ලෝකය සීමිතයි. ඒක තමයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු. තව එක්කෙනෙක් නෑ මේක අසීමිතයි. ඒක තමයි ඇත්ත. අනිත් ඒවා බොරු. තව එක්කෙනෙක් කියනවා යම්කිසි කෙනෙක් මේ තථාගත කියන වචනේ එතන පාවිච්චි වෙනවා. ඒ බුදුහාඳුරු කියන එක අදහස් කරගෙන නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යම්කිසි ආගමික සම්ප්‍රදායක ශාස්ත්‍රූවරයෙක් ගැන හිතාගෙන කරපු මොකද තථාගත කියන වචන ටිකක් පැරණි භාවිතා තිබිච්ච වචනනේ. මේ මරුණන් පස්සේ උපදිනවද කියලා එක්කෙනෙක් උපදිනවා කියලා ආයෙ කෙනෙක් කියනවා. නෑ උපදින්නේ නැහැ කියලා තව එක්කෙනෙක් කියනවා. උපදී දෙකමයි කියලා තව එක්කෙනෙක්. නොඋපදී නොඋපදී කියලා තව එක්කෙනෙක් කියනවා. ඔය විදිහට 10ක් කිව්වා. මේවා අහලා ඒ කියන එක්කෙනා Taman කියන එක තමයි යත් අනිත්‍යව බොරුයි කියලා කියනවා. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤා කියන වචන පාවිච්චි. ඉතින් මේක අහගෙන හිටපු සිටුතුමා කියනවා මේක අහගෙන ඉන්නකොට මට නම් තේරුනේ ඔබ වහන්සේලා මොකද ඒ ගෞරවයෙන් කතා කරන ඔබ වහන්සේලා මේ ඔක්කොම කියන්නේ එක්කෝ අනුන්ගෙන් කාගෙන් හරි අහගත් එකක්. එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරය. දැන් ඔයගොල්ලෝ ඔය දෘෂ්ටි ගිලගෙන නේද ඉන්නේ? හරි. අපි දැන් අපේව කිව්වනේ. දැන් තමුන්නේගේ කියන්නකො දැන්. හරි. ඔය නම් මගේ එකත් මම කියන්නේ. ඔය යමක් මොනවා හරි ඔය කිව්වනම් ඔය ඔක්කොම මේ සංකතං චේතයිතං පටිච්ච සමුප්පන්න වෙන මුකුත් නෑ උතන. ඔය කියාපි වල තියෙන්නේ ඔය ඔක්කොම සංකතයි චේතයිතයි චේතනාවේ වදගත් දේ. පටිච්ච සමුප්පන්නයි. ඔය හැම දෙයක්ම හැම නිගමනයක්ම මේ ඒ தත්වේ නම් තියෙන්නේ ඕගොල්ලන්ට ඒක මතයක් විතරයි. ඕගොල්ලෝ මේ මතේ ගිලගෙන ඉන්නේ. ගිලගෙන ඉන්නේ දැන්. ඔය ඔක්කොම නේ තම්මම නේසෝ ආහාසේ නමේසෝ අත්තා. මගේ නෙමෙයි, මම නෙවෙයි, මාගේ ආත්මය නෙවෙයි. ඔන්න ඔච්චරයි දකින්න තියෙන්නේ කියලා. එතකොට ඔතන තියෙනවා දැන් මෙහෙම එකක්. දැන් මේ සිටුතුමාගේ දෘෂ්ටියනේ කිව්වේ. දැන් මේ කිව්වේ එකේ තියෙන වටිනකම මෙයාගොල්ලන්ට පේන්නේ නැහැ.
සංකතං චේතයිතං පටිච්චසමුප්පන්නං කියනව හරියට තේරෙන්නේ. හරි ඔය කිව්වේ තමුන් නැහැ ගිලගෙන ඉන්න දෘෂ්ටිය නේද? ඕක නේද අජෝසනය කරගෙන ඉන්නේ. අනේ ස්වාමීනි අජෝසනය කිරීමක් ගැන නම් මන් දන්නේ නැහැ. නමුත් මම එකක් දන්නවා තස්සච උත්තරින් නිස්සරණම් පජාන. මේකෙත් ඉදිරි නිස්සරණයක් ඇති බව, අතහැරීමක් ඇති බව නම් මම දන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ අද කාලේ ඉන්න මේ වියතෙක්වත් බුදුදහම පිළිබඳව ඔය සිටුතුමා දුන්නාසේ උත්තරයක් දෙයි කියලා. උන්වහන්සේ යම් කිසි ඵලයකට පත්වෙච්ච සෝතාපන්නනේ. සෝතේ අනාථපිණ්ඩික සිටුතුමා සෝතාපට්ටි ඵලයේ ඉන්න කෙනා. එතකොට දැන් තේරෙනවද සක්කාය දිට්ඨිය ප්‍රහීන කරපු එක්කෙනෙක් දෘෂ්ටි වලට නැහැ. නමුත් සම්මා දිට්ඨි මට්ටම තියෙනවනේ තාම. දිට්ඨි මට්ටම සම්මා දිට්ඨි තියෙනවා. සම්මා දිට්ඨිය නිවන කියනකොට සම්මා දිට්ඨියක්වත් ඉතුරු වෙන්න බෑනේ. ඒ කියන්නේ පුද්ගලයා බුදුන් මට්ටමින් සීක මට්ටමට සකස් වෙනකොට ඇති වෙන අවබෝධයේ වෙනස තමයි මේ පෙන්වුම් කරන්නේ. මේ සීක මට්ටම ස්ථාවර වෙලායි තියෙන්නේ දැන් අනාථපිණ්ඩික සිටුතු. ඒක ඒ විදිහේ විස්තරාත්මකව යමක් කියන්න මොකද මේ ඊට පස්සේ ඔක තවත් ටිකක් තියෙනවා. ඉතින් ඒකත් අපි කියන්න ඕන. එතකොට දැන් මේ ඕකෙන් උනේ මොකද? අරගොල්ලන්ට ඊළඟට මෙයාට දෘෂ්ටියක් නැහැනේ. අපිට වාදයක් උරච්චි කරගෙන හගිස්සවගෙන ඉදිරියට ගෙනියන්න බෑනේ. මෙයාට දෘෂ්ටි නැහැ. එතකොට ශ්‍රමණ බෝධිසත්වයන්ගේ සත්‍යෙත් පැහැදිලි මෙයාට ඇත්තද? ඊට පස්සේ මේගොල්ලෝ දුරුමුකව බලාගත්තා බලාගත්ත ගමන් ඉන්නවලු. පත්තක් අඳෝ අදමුකෝ කී තියෙන ඔය විස්තර බිම් බලාගෙන කල්පනා පරිත වෙවි හිටියේ කියලා. අප්පටි බානවා. මොකද්ද කරන්නේ යුතු මොකද්ද ඊළඟට කතා කරන්න කියලා හොයාගන්න බැරුව ඉන්න එකට තමයි අප්පටි බාන කියන්නේ. හරි එහෙනම් ස්වාමීනි ආයෙත් මම ගිහිල්ලා එන්නම්. මේ කියලා සිටුතුමා නැගිටලා බුදුහාමුදුරුවෝ හම්බෙන්න ආවා. බුදුරජාණන් වහන්සේ ඒලායි භික්ෂුන් වහන්සේලා සමග ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළා මේ ස්වාමීනි මම දැන් මේ ටිකක් කල් වෙලා වගේ තමයි එන්න පිටත් උනේ. කල් වෙලා වැඩි හින්දා මම අහවල් පරිබ්‍රාජකාරාමයට ගියා. ඒ ගියාම මෙන්න මේ විදිහේ සිද්ධියක් වුණා. මෙහෙම කතා බහක් ඇති වුණා. මම ඉතින් මෙන්න මෙහෙම කියලා ඊට පස්සේ මම ආවා. බුදුහාරෝ සාදු සාදු කියනවා. අන්න එහෙම තමයි මේ මිත්‍යා දෘෂ්ටික අන්‍ය තීර්ථකයන් කලින් කල මැඩ ධර්ම දේශනා කරන්නේ. ඔන්නෝම තමයි කියලා ඉන්න බුදුහාමුදුරේ මේ සිද්ධිය අරගය කළා. සිටුතුමාට ඊට පස්සේ ධර්ම කතා කරලා තව ටිකක් එතුමාවත් උත්තේජනයටපත් කරලා ඊට පස්සේ එතුමාත් පිටවෙලා ගියාන් පස්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා අවුරුදු 100ක් මේ සසුනේහි වෙසෙන ස්ථවිර භික්ෂුවක් වුණා. අන්‍ය තීර්ථකයන්ගේ පරවාද මැඩ දම් දෙසිය යුත්තේ ඔන්න ඔය අනාථපිණ්ඩික කලාව වගේ කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. එතකොට තේරෙනවා ඒකේ ඇගීම් මට්ටමේ තියෙන ගැඹුර. ඔන්න ඒක නිසා ඔය දිට්ටි කතාව මොකද දැන් මේ සක්කාය දිට්ඨිය ඔස්සේනේ දැන් අපි මෙතෙන්ට ආවේ. සක්කාය දිට්ඨි මට්ටම නැති වුණාට සක්කාය සමුදය සිදු වෙනවා. ඒ කියන්නේ මේ ඇහැට කනට නැහැට දිවට කයට මනට ලැබෙන නිමිති ඔස්සේ මොකද මේ එතන අර විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් සිදු වෙනවා. ඒ සිදු වුණාටම ප්‍රශ්නයක් නෙමෙයි දෙන්නේ ඒවායේ යම් උපාදානයන් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. කුමක් නිසාද? සෝතාපන්න පුද්ගලයා සක්කාය දිට්ඨිය නැති කළාට කාමරාග පටිඝ සංයෝජන දෙක සහිතයි. මෙතන තියෙන විශේෂයක් තියෙනවා ඒ වුණාට අන්න ඒකත් අපි බලාගන්න. මේ කාමරාග පටිඝ කියන සංයෝජන දෙක තිබුණට ඒවා ඔස්සේ අපායගමනීය වෙන අකුසලයක් කරන්න තරම් ඒ කාමරාගයේ පටිඝේ බලගතු වෙන්නේ නැහැ. නමුත් ලෝක සම්මත සදාචාර සීමාවක් තුළ ගෘහ ජීවිතයක් පවත්වන්න සෝතාපන්න ගෘහස්ථයෙකුට ඒක පුළුවන්. ඒ වගේ. දැන් ස්වාමීන් වහන්සේ බුද්ධ
ඉතිහාසයේත් ගත්තොත් විසාකා සිටුදියණිය වැනි තව කවුද වැද්දෙක් දැන් සිටුතුමා ගත්තා ඒ වගේ දෙයක් ආපාරේ අයින් කළේ නෑනේ මේ සෝවන් උනායි කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේ විග්‍රහ කරන්න උත්සාහ කරේ මේ සක්කාය දිට්ඨිය කියන එක හඳුනාගත්තත් නමුත් සක්කාය සමුදය රහත් වෙන තුරුම සිදු වෙනවා කියන එක. ඒ තුල අර මම මගේ ආත්ම කොට ගැනීම වරින් වර සිදු වෙනවා. ඔව් නම් අන්න ඒක තමයි ඒ නිසා තමයි ඒ බඳු අය මේ ප්‍රතිපදාවේ හික්මෙමින් ඉන්නවා කියලා කියන්නේ. ප්‍රතිපදාවේ අර මේ දැන් එයාට නිතරම සතිය හොඳට තියෙනවා. ඒ නිසා අකුසලයකට යන්නේ මමත්වයේ එනකොට ඒවා දැන් අර මඤ්ඤති කියන එක දැන් මාමඤ්ඤි කියලා කියන්නේ. දැන් මේ ලෝකයේ තියෙන දේවල් අපිට හිතෙන ආකාරය තමයි ඇත්ත ආකාරයක්ම කියලා හිතාගෙන ඉන්න එකට මඤ්ඤති කියන්නේ. නමුත් මේ අපේ විඤ්ඤාණ නාම රූප වශයෙන් මැවෙන තත්වයක් පමණයි කියලා දැනගන ඒවායෙහි රැවටීමට තියෙන රැවටීම සිදු වෙනකොට රැවටෙන්නේ නැතිව අපි නැවත නැවතත් සංවරයෙහි පිහිටන්ද අර පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති කියන ක්‍රියාවලිය කරගෙන යන්න ඒ මොහොතෙහි ප්‍රත්‍යুৎපන්න වශයෙන් සමුදය වන තත්ත්වයන් ඒවාට තවදුරටත් කල්මරමර ඉන්නතුව ඒ තැනම අපි විදර්ශනාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ අර මඤ්ඤණා නොකරණීම කියන ශික්ෂණය ඇතුළත. එතකොට ශික්ෂණයෙහි න්‍යායලනයකට තමයි අපි කියන්නේ සේක. බුදුන් මට්ටමින් සේකේ තත්වයට ගියේ කෙනා ශික්ෂණ මාර්ගය වඩනවා. මම හිතන සමිනාස ඒක තවදුරටත් තහවුරු වෙනවා කියලා අර සක්කායදිට්ඨි ප්‍රහාණ සූත්‍රයේ තියෙනවා නේද සමිනාංශ ඇස දුක් ලෙස දකින්න විවන රූපේ දුක්. ඒතර ඔබ වහන්සේ කියන ආකාරයට මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තුල සිදුවන මේ නාම රූප ධර්මයේ දකින්න කෙනෙකුට විතරයි නේද ඇස දුක් ලෙස දැකිය හැකි. ඔව් දැන් මේ ඇස කන එතකොට ඇස දුක් ලෙස දකින්න පුළුවන්කම තියෙන්නේ නේද සාමාන්‍ය සම්මත ව්‍යවහාරයේ ඉන්න අය ඉතින් ඇස තියෙන එකමනේ සැප කියන කෙනෙක් තියෙන්නේ. ඇස දුකක් කියන දැක්මක් එන්න බෑ. ඇස පහළ වෙන්නේ නාම රූප සමුදයක් මොකද අපිට ඇහැට රූපයක් පේනකොට තමයි ඇස සමුදය වෙන්නේ. ඒ පෙනෙන රූපය සමුදය වෙන්නේ ඇස සමුදය වීමත් එක්කයි. එතකොට ඇස මෙතන රූපය අතනනේ. එහෙමත් ඒක දෙපොලේ තියෙනවයි කියලා දැන් අපිට හිතෙන්නේ. නමුත් මේක විඥානයේ විසින්ම අවලද චක්කොච්ච පටිච්ච රූපේච උපදී චක්කු විඥාන තින්දන් සංගති පස්සෝ කොච්චර ලස්සන සමහර දැන් ඔබ වහන්සේ ස්පර්ශය පිළිබඳ විග්‍රහ කරනකොට ඒ ස්පර්ශය නොවන්න නම් මේ කියන සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච ඇත්තෙකුට පමණමයි. එහෙනම් ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න නම් මේ කියන නාම රූප විඥාන ක්‍රියාවලිය පිළිබඳ දැනගෙන ඉන්න ඕන. අපි බණ අහන්නේ ඇත්ත වශයෙන්ම බණ අහන්නේ අපිට මේ ලෝකයේ සමුදු වෙන්නේ කොහොමද කියලා මේ බණ ටික දැනගන්න. එහෙම දැනගන්න එක්කෙනා ඒ අනුව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරගෙන යනකොට තමයි මාර්ගඵල නුවණකටපත් වෙන්නේ. එහෙමයි ඒක වෙන්නේ. ඊළඟට දැන් අපි නිදසුනකට ගමු දැන් අපි තවදුරටත් ගමු සකෘදාගාමි ගෘහස්තයෝ ඉන්නවා. දැන් සකෘදාගාමි ගෘහස්තයෝ ගැන කතා කරනකොට මිගසාලා කියන සූත්‍රය වැදගත්. එතකොට කාමරාග පටික දෙකත් යම් තරමකට තුනී කරපු අයනේ තනුභූතා කියලානේ තියෙන රාග දෝෂ මොහ තනුභූතා කියලා කියන්නේ. දැන් ඒක පොඩි අර මේ කරන වැඩේ කොහාටද එල්ල වෙන්නේ කියන එක ටිකක් හරි දැනගන්න ඕන හින්දා මේ කියන්නේ. බොහොම වැදගත්. ඉතින් මේ ඔය මිගසාලා සූත්‍රයේ සඳහන් වෙනවා මිගසාලා උපාසිකාව ගේ නිවසට ආනන්ද හාමුදුරුවෝ වඩිනවා මේ දානෙට. ඉතින් උන්වහන්සේට වැඩින්න අසුම් පැනෙවුවන් පස්සේ උන්වහන්සේගෙන් අහනවා මිගසාලා උපාසිකාව දායට කලින් ප්‍රශ්නයක්. ස්වාමීනි මගේ තාත්තා පුරාණ එයා මේ බඹසර ජීවිතයක් ගත කළේ අන්තිම කාලේ. එයා මිය ගියා. බුදුහාඳුරෝ වදාලා එයා තුසිත කායිකව ඉපදිලා ඉන්නේ කියලා. ඊට පස්සේ ඒකම මගේ සුළු පියා වෙන කෙනෙක් ඉන්නවා ඉසිදත්ත. ඉසිදත්ත මිය යනකම් හිටියේ සෝදාර සන්තුට්ටියෙන් කියලා කියන්නේ සිය බිරිඳ හා සන්තුෂ්ටවයි හිටියේ.
මේ දෙන්නම මේ ධර්මයේ නියැලුණු දෙන්නේ. ඒ ගැන විශේෂතර විස්තර තියෙනවා වෙනත් සූත්‍රවල. එතකොට මේ දෙන්න එනමුත් බුදුරජාණන් වහන්සේ මේ ඉසිදත්ත මේ ගැන සඳහන් කළේ සුසිස කායිකව ඉපදිලා ඉන්නවා දැන් එයා මේ සකෘදාගාමි කෙනෙක් කියලා. ඉතින් මං අහන්නේ ස්වාමීනි මේකයි මේ දෙවිදිහකට උණු දෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් බ්‍රහ්මචාරී එක්කෙනෙක් කාමභෝගී. මේ බ්‍රහ්මචාරී හිටියට කාමරාග සංයෝජනේ ප්‍රහීන වෙලා නැහැ. එයා ඒක ශික්ෂණයක් හැටියට වඩනවා. එහෙමනේ ඉඳලා තියෙන්නේ. ඒ නිසානේ තුසිත කායිකව ගිහින් උපන්නේ. කාමරාගේ ප්‍රහීන වුණා නම් තුසිත කායිකව උපදින්න බෑ පුරාණට. යන්න වෙනවා යන්නේ මේ සුද්ධාවාසයකට. අනාගාමී වෙන්න ඕන. නමුත් මේ සකෘදාගාමී. ඒ නිසා එයා ගිහින් උපන්නේ සුද්ධා මේ කොහෙද මේ තුසිත කායික කාම භවයට සුගතියක. දේව කායික සුගතියක. එතකොට අපිට පේනවා ඒ විදිහේ වෙනසක් තියෙන්නේ එතකොට. බඹසර විසනායත් සකෘදාගාමියයි ඉන්න පුළුවන් ගෘහස්ත නේද? මේ බඹසර නොසනායත් ඉන්න පුළුවන්. එතකොට එහෙම තියෙන්නේ මොකද්ද? නමුත් එතකොට එතන තියෙනව නේද මේ ලෝකයට ඉන්ද්‍රිය අත්දැකීම් වලට හසු වෙනවා කියන එකක් තියෙනවා. හැබැයි හසු වුණාට ඒ අයගේ සම්මාදිට්ඨිය paludu වෙන්නේ නැහැ. ආයේ කවදාවත් ප්‍රත්‍යජන පැත්තකට ඒ අයගේ මනස ඇදෙන්නේ නැහැ. ඒ අය නියත සම්බෝධි පරාණය වෙන්නේ ඒ නිසා. දැන් ওই කාරණේට තවත් අදාළ කරලා මම තව දෙයක් කියන්න. අර කේමක කියන හාමුදුරුවනේ. ස්වාමීන් වහන්සේ අනාගාමී තත්ත්වයේ හිටියේ. උන්වහන්සේ රෝගාතුර වෙලා ආරංචි වෙනවා භික්ෂුන් වහන්සේලාට. ඊට පස්සේ අර දාසක කියන හාමුදුරන්ට කියනවා ගිහින් බලලා සැප දුක් විමසලා එන්න කියලා. ඉතින් එතකොට කියනවා ඉතින් හරි අමාරුයි වේදනාවන් වැඩි වෙමින් තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ සාමාන්‍ය සිරිත තමයි භික්ෂුන් වහන්සේලාගේ පැරණි යුගයේ උන්වහන්සේගේ ආධ්‍යාත්මික ස්වභාවය ගැන විමසන එක. මොකද ඉතින් එහෙමනම් මොකක්වත් දැන් මොනවද දැන් තමන් වහන්සේගේ ආධ්‍යාත්මික වැටහීම් කියලා. මට ඉතින් තේරෙනවා මේ පංච උපාදානස්කන්ධ අනිච්චයි දුකයි අනත්තයි මගේ නෙමෙයි මම නෙවෙයි ඒක මට හොඳටම පැහැදිලි කියලා. එතකොට අහනවා එහෙනම් ඔබ වහන්සේ රහත්ද කියලා ආයෙ පණිවිඩයක් කියනවා. නෑ රහත් නෙමෙයි. ඔය විදිහට මේක පණිවිඩ එහා මෙහා වුමාරු වෙන එක ඉවර නෑද කියලා ඊට පස්සේ හැරමිටිය ගන්නකො මෙහාට කියලා හිටන් හැරමිටිය යන ගියා භික්ෂුන් වහන්සේලා අතර. ගිහිල්ලා හිටන් භික්ෂුන් වහන්සේලා කිව්වා අනේ අපි ඔබ වහන්සේට මෙච්චර වෙහෙසක් කරන්න නෙමෙයි නෑ මේ වෙලාවේ කතා කරගන්න ඕන කියලා. උන්වහන්සේගේ මට තියෙනවා මට මම රහත් වෙලා නෑ මම. නමුත් පංච උපාදාන ස්කන්ධයන් පිළිබඳව මම වෙමි කියන අනුසාගත අස්විමානයක් මට තියෙනවා. ඒක බස් කියන්නේ මේ මූලික නිවන සංයෝජනයන් ධර්මයන් ප්‍රහාණය කළත් උන්වහන්සේ රහත් තලයටපත් නොවි අනාගාමී තලයක හෝ අනාගාමී තලයේ ඉන්නවා. නමුත් උන්වහන්සේම ප්‍රකාශ කරනවා මම රහත් නෑ මා තුළ සියුම් ලෙස මේ මම මගේ උපාදානයක් තියෙනවා කියලා. ඉතින් එතකොට එතුමා උන්වහන්සේ ඒක දන්නවා. මෙන්න මේකත් අයින් වෙන්න ඕන. ඒ තමයි නිවන අවබෝධය කියලා එතුමා උන්වහන්සේ දන්නවා. හරි වැදගත් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේට කියන්න මම මෑත කාලීනව සමාජයේ ඔය සූත්‍රයම ඔය කේමක සූත්‍රයම අලලලා ඒ හේම සූත්‍රයේ තියෙන පිටුවකුත් අපි කියමුකෝ කම්පියුටර් එකේ හරි ඉදිරිපත් කරලා මේ සක්කාය දිට්ඨිය කියන එක එතනට ගෙනල්ලා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන්නේ මෙන්න මෙතනදී කියලා මතයක් ඒ සූත්‍රේම අලලලා නමුත් ඒකේ ඔබ වහන්සේ දැන් කියන හැටියට ඒකේ වරහන් ඇතුලේ පැහැදිලිවම දාලා තියෙනවා සියුම් ලෙස කියන වචනේ අනුසහගත කියන වචනේ තියෙනවා. එතකොට දැන් ඔබ වහන්සේගේ විග්‍රහය තුළ පැහැදිලි මේ මාර්ගයේ මේකෙන මේ නාම රූප ධර්මයන් පිළිබඳ අවබෝධයට ආපු තැනත්තාට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වූවත් ඊළඟට ඔහුගේ කාමරාග පටගයන් තුනේ වූවත් මේ කියන සියුම් ලෙස පවතිනා වූ මම මගේ ගැනීමේ අස්මිමානය කියන සියුම් බව දුර වෙන්නේ නැති කියලා. එහෙනම් ඒ සූත්‍රයේ කොහෙත්ම ගැලපෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය ප්‍රහාණය සඳහා. එහෙමයි නේද? ඔව් ඒක සක්කාය දිට්ඨි ප්‍රහාණය කතාවට ගැලපෙන්නේ නැති තැනකින් නොගැලපෙන තැනකට කරුණක් හැටියට සාක්ෂි කරගෙන කරන කතාවක්. ඒක වැරදි ඒක. මොකද සක්කාය දිට්ඨි ප්‍රහාණය කියන එක සෝතාපට්ටි ඵල අවස්ථාවේදී සිද්ධ වෙනවා. සක්කාය සමුදය නොවි තියෙන්නේ. මොකද දැන්
ඔතන තියෙනවනේ දැන් අපි සූත්‍ර වලින් ගත්තාම සක්කායෝති බන්තේ. ඒක සක්කාය දිට්ඨි කියලා නෙමෙයි බුදුහාඳුර අහන්නේ. සක්කායෝති බන්තේ. බුදුහාරණ වහන්සේගෙන් අහනවා සක්කාය කියලා කියනවා ස්වාමීන්. කිංච පික්කවේ සක්කාය. කොහොමනකින්ද මේ කිත්තාවතානකෝ බන්තේ සක්කාය. කොහොමනකින්ද සක්කාය වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධා තිස්ස වචනීයං. එතකොට මේ පංච උපාදානස්කන්ධය මේ උපාදාන ශක්තිය මේ අරහත් ඵලයේ දක්වාම ක්‍රමක්‍රමයෙන් සියුම් වෙවි යන එක. දැන් අපි ඔය සංයුතනිකායේ සීල සූත්‍රයනේ. සීල සූත්‍රය අරගත්තාන් පස්සේ මූලික වශයෙන් අපි දැනගන්න තියෙන විදර්ශනා විෂය තමයි මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය. පස්සේ මේ පටිච්ච සමුප්පාදේ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. මේක තමයි ප්‍රත්‍යুৎපන්න ප්‍රත්‍ය සම්බන්ධතාව. මේ තුල තමයි අපි අනිච්ච දුක්ඛ අනාත්ම ධර්මතාවන් දකින්න ඕන කරන්නේ. මේ තුල තමයි අපිට පංච උපාදානස්කන්ධ මුණ ගැහෙන්නේ. ඒ තුල අපි ප්‍රඥාව යම් අධියරක් පිරිපුන් වෙන කෙනා තමයි සෝතාපන්න. සෝතාපන්න පුද්ගලයෙක් තවදුරටත් කළ යුත්තේ කුමක්ද? මේ කාරණය පිළිබඳවම තවදුරටත් විදර්ශනය කිරීමයි. එතකොට සකෘදාගාමී පුද්ගලයා වෙන්නේ එයා තවදුරටත් කළ යුත්තේ කුමක්ද? සකෘදාගාමී පුද්ගලයාද තවදුරටත් කර යුත්තේ මේ පිළිබඳ ත්‍රිලක්ෂණය වැඩිම. එතකොට මේ ඔය සක්කාය දිට්ඨි මට්ටම ඉවරයි. ඒ නිසා තමයි ඔය ආසෝ ගැන කියනකොට කාමාසෝ, භවසෝ, අවිජ්ජාසෝ, දිඨාසෝ කියලා කියනවා. දිඨාසව කියලා කිව්වේ දිට්ඨි මට්ටම. මොකද මේ දිඨාසවය අවිජ්ජාසවෙහි අන්තර්ගතයි. මේ දිඨාසව මට්ටම තමයි කැඩෙන්නේ සෝතාපට්ටි ඵල අවස්ථාවේ. ඒ නිසා තමයි ඒ අය නියත සම්බෝධි පරායනනේ. තාම සසරේ ටිකක් ඇදෙනවා. ඒ නිසාම තමයි ඒ අය මේ නිරය බයෙන් විමුක්ත වෙනවායි කියලා කියන්නේ. නමුත් සසර තව ඇදෙනවා. අපාය බය විමුක්තයි කියලා කියනවා. රාග දෝෂ මොහ තියෙනවා තව. තියෙනවා. මොකද ওই මොහය කියන එක තේරුම් ගන්න අමාරු එකක් නේ. ඒ නිසා උඟ දෙනෙක් තියෙන පටලවිල්ල. මොකද මම මගේ කියන චින්තාව එහෙම ඉවර වෙන්නේ නැහැ. ditthi සම්පන්න පුද්ගලයා ඒ මම මගේ කියන සංඥාව පූර්ණ වශයෙන්ම වරදක් කියන එක දැන් දානවා. නමුත් අර සංසාරික සංයෝජන ශක්තිය තවදුරටත් ඇති බැවින්. මොකද කාමරාග පටික තත්ත්වය තියෙනවා නම් තවදුරටත් ඒක මතු වෙනවා කියන එකයි මේ වෙන්නේ. ඒ මතු වුණාට ඒබඳු අය ඒ රාගයේ ද්වේෂයේ මෝහය අපාය ගමනීය අකුසලයකට බලගතු වෙන් කරගන්නේ. ඒ නිසා තමයි දුගති බය විමුක්තයි කියන්නේ. ස්වාමීනාත් දැන් අභවංශයේ මුලින්ම මේ අපේ සාකච්ඡාවට ගැඹුරු කරනකොට නාම රූප විඥානය රැගෙන ආවා. දැන් මම හිතන්නේ බුදුන් වහන්සේගේ ගැඹුරුම සූත්‍ර ධර්මයක් වෙන ගියවර අපි යම්කිසි සාකච්ඡාවකට බඳුන් කරා මානිදාන සූත්‍රය. මානිදාන සූත්‍රයේ බුදුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කොට ගන්න ඒක කුමක් ඇති කල්ලි මේ ඇති වේද කියලා. ඒ විදිහට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරගෙන ඇවිල්ලා නාම රූප තැනට එනකොට උන්වහන්සේ ඒක අර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය පිළිබඳ විශාල ලෙස ගැඹුරක්. එහෙනම් ස්වාමීන් වහන්සේ ඒ මහනිදාන සූත්‍රය වැනි සූත්‍රයන් බුදුන් වහන්සේ විග්‍රහ කරනකොට ඒක මහා නිධානයක් එළියට දැම්මා හා සමානයි. මේ නාම රූප විඥාන විඥාන නාම රූප ක්‍රියාවලිය සිදුවන ආකාරයම තමයි ආකාරයෙන් නොදැකීමම තමයි සත්‍යය මේ සසරට බැඳලා ඇතුලේ ගිනේ. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ඒක විග්‍රහ කරලා අපිව තව තැනකට අරගෙන ආවා. මේ කියන සක්කාය දිට්ඨියත් ඇතිවන්නේ මේ නාම රූප ක්‍රියාවලිය නොදැකීම තුලයි. එහෙමනම් ඊට පස්සේ වහන්සේ දැන් ආයි අපිට ගැඹුරට අරගෙන ගිහිල්ලා කිව්වා සීල සූත්‍රය අරගෙන රහත් වෙන තුරුම කළ යුත්තේ මේක වැඩිමයි කියන්නේ. මොකක්ද මේ කියන Tamanට ග්‍රහණය වෙන ඇස රූප කන ශබ්ද කියන මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමයි කියලා. එහෙනම් මේ මොනවා කරන්නත් ස්වාමීන් වහන්සේ මේ නාම රූප විග්‍රහය අපිට හරියට ග්‍රහණය නොවන තාක්කල් අපි අඳුරේ අතපත ගන්නවා නේද කියලා ඔබ වහන්සේගෙන් මට
දැනගන්න කැමතියි. කොහොමද අපේ ස්වාමීන් වහන්සේ මේකෙන් ගොඩ වෙන්නේ? නිවන දක්වාම අපිට වැදගත් වෙන දැක්මක් තමයි මේ නාම රූප දැක්ම. ඒ නිසා අපි බලමු අපිට තියෙනවනේ දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ දේවතා සංයුත්තේ තියෙන ජටා සූත්‍රය කියලා සූත්‍රයක් ඒ ජටා සූත්‍රයේදී දේවතාවෙක් අහනවා මේ අන්තෝ ජටා බයි ජටා ජටාය ජටිතා බලා තන්තං ගෝතම් පුච්චමි කෝයිම විජටේ ජටං කියලා නේ. එතකොට මේ ගැටලු ගොඩයි ඇතුළත පිටත. කවුද මේ ගැටලු ලියාගන්නේ කියලා. ඉතින් එතනදී ඕන් අපේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු ගාථා 3ක් දෙනවා නේ. ඒ පිළිතුරු ගාථා 3 තියෙන්නේ සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤ චිත්තම් පඤ්ඤාච බාල සීලේහි පිහිටා සපඤ්ඤෝ නරෝ ඒ කියන්නේ සප්‍රාඥවත් මිනිසෙක්. ඒ කියන්නේ අර සම්මා දිට්ඨිය සකස් කර ගන්නා වූ කෙනෙක් සීලේ පිහිටලා චිත්තං පඤ්ඤංච භාවයන් ඉදිරියටත් චිත්ත භාවනා හා ප්‍රඥා භාවනා හොඳින් වඩනවා නම් සමත විදර්ශනා වඩනවා නම් එතකොට ආතාපි නිපකෝබිකෝ එතකොට කෙලස් තවන වීරයෙන් යුතු වූ ඒ ප්‍රඥා සම්ප්‍රයුක්ත කෙනෙක් පුද්ගලයා භික්ෂුව සෝයිමං විජිතේ ජටං කියලා. ඊළඟට සඳහන් කරනවා යේසං රාගෝච දෝසෝච අවිජ්ජාත විරාදිතා යම් කිසි කෙනෙකුගේ රාග ద్వේෂ සහ අවිද්‍යාව ඒ කියන්නේ ලෝභ දෝෂ මෝහ කියන ආකෘතියම තමයි රාගය ద్వේෂය අවිද්‍යාව යම් කිසි කෙනෙක් ප්‍රහාණය කරනවා. එතෙන්දී මෝහය වෙනුවට උන්වහන්සේ අවිද්‍යාව කියලා දාලා තියෙනවා. එතකොට කීනාසව අරහත්. එතකොට ඒක සම්පූර්ණයෙන්ම අයින් වුණා නම් කීනාසව අරහතෝ. සීනාශ්‍රවය අරහත්. එතකොට තේසං විජිතාදට ඒ අය ඒ ගැටලුව ලියන අය ලියපු අය. ඊළඟ වචනේ තමයි ඊළඟ එක හරියට. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. යම් සමිනාත අසේසං උපරුජ්ජති. අන්න හරි. යම් තැනක මේ නාම රූප ඉතිරි නොකොට ඉතිරි නොවන ලෙසම ප්‍රතිෂ්ඨාවක් නොලබනවා. ඒ කියන්නේ ප්‍රතිෂ්ඨාවකට කිසිම ඉඩක් ලබන්නේ නැද්ද? අසේසං උපරුජ්ජති. එතකොට පටිඝං රූප සංඥාච. එතන තමයි පටිඝේ රූප සංඥාව. මොකද රූප සංඥාවක් ඕනමයි පස්සේට. පටිඝයක් වෙන්නේ ඒ හින්දා තමයි. එතකොට විඥාන නාම රූප කියන ටිකම තමයි මේ කියන්නේ. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්ථසා චිචතේ ජට. එතන තමයි මේ සියලු ගැටලු निराකරණය. ඒ කියන්නේ මේ නාම රූප පිහිටනවා නම් විඥාණය මේ සසර දිගට යනවාමයි. හරිද? වන්දේ මේක හරිම ඔබ ගියවර අපේ වැඩසටහනදිත් ඔකේ කොටසක් අරගෙන ආවා. මට මතක හැටියට කේවද්ද සූත්‍රයේද කොහෙද කියලා. ඔය ආකාරයෙන්ම විග්‍රහයක් තමයි එතනදී සිද්ධ වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? ඔබ වහන්සේ කිව්වා මෙවර ඒක අපි ඉක්මන් වැඩි වුණා කියලා ඔබ වහන්සේ කියලා. මෙවර ඒක මම කිව්වේ මේ ගටිකාර සූත්‍රයේද. ගටිකාර මහා බ්‍රහ්මයා මේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ කාලේ අනාගාමී වෙච්ච කෙනෙක් නේ. එහෙමයි. එයා ඒ කාලේ අහපු බණකින් තමයි දැන් මේ කියන්නේ මේ බුදුහාමුදුරු ඉදිරියේ ඔතනක් තියෙන එහෙම තමයි. යත්නාමංච රූපංච අසේසං උපරෝචති තන්තේ ධම්මං ඉදඤ්ඤාය අචිතු භව බන්ධනා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේක අපි නැවත කාගෙත් දැකීම පිණිස මතක් කරගත්තොත් අපේ බුදුහාමුදුරන් වහන්සේ ගටිකාර බ්‍රහ්ම ගටිකාර බමුණා කුඹල් තරුණයාගේ මිත්‍රයා. එතකොට නම ජෝතිපාල පොසතානන්ද. එයා බ්‍රාහ්මණ තරුණෙක්. වංශවත් කෙනෙක් එතකොට කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ කාලේ. ඉතින් මේ දෙන්නගේ ලොකු මිත්‍රකමක් තිබුණා. ඒ ගැන කතන්දරේ ගොඩක් අපි කීකේ ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඒ දෙන්න අතරත ඇති වුණ මේ මිත්‍රත්වය තිබෙද්දී අපේ බෝසතාණන් වහන්සේ ඉතින් බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න වැඩි කැමැත්තක් නොතිබිච්ච නිසා මේක එහෙම ප්‍රශ්නකුත් එතන තියෙනවා. නමුත් උන්වහන්සේත් මහණුණාය වුණාට ධර්මයක කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේගෙන් බණ අහන්න බලයට එකගෙන ගියේ අර ගටිකාරමයාව.
ජෝතිපාල බණ ඇහුවා. ඒ අහපලා කිව්වේ මේ තරම් බණක් අහන ඔබ මහාන වෙන්නේ නැත්තේ ඇයි කියලා මේ ගටිකාරගෙන අහනවා. මට මහාන වෙලා කරන්න විදියක් නැහැ. මොකද මගේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි. ඒ දෙන්න බලා ගන්න තියෙනවා. කොහොම හරි මෙයා අනාගාමී තරුණෙක්. එයා මේ ගිහින් උපන්නේ සුද්ධාවාසයේ. දැන් බුදුහාමුදුරන්ටත් උදව් කළයි කියනවනේ පස්සේ අපේ බුදුහාමුදුරන්ට. දැන් එතකොට මේ බලන්නකො මේ අපේ මම දන්නේ ඒක මොකද්ද කියලා හිතා ගන්න බෑ. අපේ බෝසතාණන් වහන්සේ මේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ ළඟට බුදු වෙන්න ඉන්න එක්කෙනා කාශ්‍යප බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න අකමැති වෙච්ච අවස්ථාවක් ගැන කියවෙලා මම ස්වාමීන් වහන්සේ එහෙම වෙන්න ඕන. ඇයි ධර්ම න්‍යාය. උන්වහන්සේ බණ අහලා සුවන් වුණා උන්වහන්සේට බුදු වෙන්න බෑනේ. බෑනේ ඒක. ඔව් අනේක ඉතර තියෙනකො. දැන් ඊළඟ පෙරම්පුරණ එක්කෙනා නිසා එහෙම වෙන්න ඕන. නේද? ඉතින් කොහොම හරි ඕම් දවසක් රාත්‍රියක ගටිකාර මහා බ්‍රහ්මයා ඇවිදilla මේ භික්ෂුන් වහන්සේලා නම සුද්ධාවාසයේ උපදිනකොටම මේ මෙහෙන් චුත වෙලා උපදිනකොටම රහත් වුණා කියලා. ওই විස්තරය කියන්නේ ওই තොරතුරු කියලා යන්න යාවේ කියලා. ඉතින් එතකොට කාගේ ශාසනයද කියලා. ඉතින් මේ ශාසනය කියලා කිව්වා. මොකක්ද දැනගෙනද කියලා බුදුහාමුදුර අහනවා. ඒ මොකක්ද දැනගෙනද කියලා අහනකොට මේ කවුද මේ තාම මේ ඇවිල්ලා ඉන්නේ ගටිකාර කියලා බුදුහාමුදුරන්ට හොල්සියක් තියෙන නැතු ඇති. එතකොට ගටිකාර පහප්‍රඥා කියනවා යත්ත නාමංච රූපංච ආස්සේ සංඋපරජිත යම් තැනක නාම රූප ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේද උපරෝධනේ වේද තන් තේ ධම්මං ඉදඤ්ඤාය අන්න ඒ ධර්මයේ මේ සසුනෙන් දැනගෙන අච්චදුම් භවබන්ධනේ සින්දාහුයි. එතකොට තමයි බුදුහාමුදුරනේ ඒ තරම් ගැඹුරු දෙයක් කියන්නේ. ඔබ කවුද? මම මේ ගටිකාරනේ මම කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ කාලේ අපි දෙන යාළුවනේ. හරි. වань ස්වාමීන් වහන්සේ එතනදිත් භව බන්ධනයක් සිඳීම සඳහා අවබෝධයට යායුත්තේ නාම රූපයන් පිළිබඳ නාම රූපයෙන් ඒකයි අපරෝධනේ ඒකයි වෙන්නේ එතන. පුදුමාකාර අරහත් ඵල විඥානය කියලා අරහත් ඵල සමාධිය කියලා කිව්වහම තියෙන්නේ මොකද්ද උතන? දැන් රහතන් වහන්සේ අපි මේ ධර්මයේහි සූත්‍ර දේශනානුසාරීව මේවා කතා කරනවා මිසක් අරහත් ඵල සමාධියට ඇවිල්ලා නෙවෙයි මේ කතා කරන්නේ. ඒක දැනගන්න ඕනේ නැත්නම් ඒ වාලි ලෙඩේනේ නේද? මේ නමුත් අපිට තේරෙනවා මේ ධර්මයේ තියෙන අරහත් ඵල සමාපත්තියට සමවදින රහතන් වහන්සේ නාම රූප ප්‍රතිෂ්ඨාවක් ලබන. අන්නේ තමයි නාම රූප උපරෝධනය කියලා කියන්නේ. එතකොට ඒකට කියතන අවස්ථාවට කියන්නේ අපපතිට්ඨිත විඥාන කියලා. මොකද අරහත් ඵල සමාපත්තියට සම්බන්ධුනයි කියලා මැරෙන්නේ නෑනේ. මැරෙනකොට නම් විඥාන අචුද්ධාපේද විඥානෝ කියන්න පුළුවන් කවුරු හරි. නමුත් ඒ වගේ එකක් නෙමෙයි. එතන මේ විඥාන ශක්තිය තුළ ඒ විඥානය නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නෑ. එතකොට ගරු ස්වාමීන් වහන්සේ අපිට දැන් ඔබ වහන්සේ කියන්න උත්සාහ කරන්නේ මේ නාම රූප ධර්මයන්ගේ අවබෝධයමයි මේ සියල්ලටම මුඛ්‍ය වන්නේ හේතු වන්නේ කියලා. එතකොට ස්වාමීන් අපිට තව ටිකක් පැහැදිලි කරන්නකෝ මේ කියන අනිදස්සන විඥාණය ඔබ වහන්සේ කියනවා අනිදස්සන විඥානයේ අනිදස්සන තත්වයකට එන්නේ නාම රූපයන්ගේ ප්‍රතිෂ්ඨාවක් නොලබන කල්ලි කියලා. ඒක ස්වාමීන් වහන්සේ නාම රූප ප්‍රතිෂ්ඨාවක් නොලබන්න නම් අපිට හොඳ අවබෝධයක් අවශ්‍යයි නේද ස්වාමීන් වහන්සේ මේ නාම රූපයන්ගේ හට ගැනීම පිළිබඳව. එහෙම නැත්නම් අවිද්‍යාව කියලා කීවට මෙතන මේ අර මහනිදාන සූත්‍රයේ අවිද්‍යාව සංඛාර කියන කොටස පෙන්눔 කරන්නේ නැහැ නේද ගරු ස්වාමීන් වහන්සේ? ඔව් දැන් සාමාන්‍යයෙන් අවිද්‍යාව කියන කොට තියෙන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියලානේ නේද? දුක්ඛය ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාන. එතකොට දැන් අපිට එහෙමනම් කරන්න වෙනවනේ දුක දැනගන්න වෙනවනේ. දුක සකස් වෙන හැටි දැනගන්නකොට තමයි අනිත් පැත්තනේ. මේ දුක සකස් වෙන හැටි දැන් දුකේ සමුදය දැනගන්න. ඒ කියන්නේ ඔය තියෙන සමුදය මේ පිරිසිඳ දැනගන්න ඕනේ. මොකද මේ සමුදය ප්‍රහාණය කරන්න තියෙන දෙයක්. දුක පිරිසිඳ දැනගන්න එපා. දුක පිරිසිඳ දැනගන්න ඕන. සමුදය ප්‍රහාණය කරන්න ඕන.
නිරෝධය සාක්ෂාත් කරන්න ඕන. මාර්ගය වඩන්න ඕන. ඔය වැඩ කොටසක් තියෙනවනේ දැන් මේකේ. අපි ඉස්සෙල්ලා දුක හට ගන්නවා කියන එක තේරුම් ගන්න එපා. දුක කියන එක දැන් ඇස දුකයි කියලා අර කලිනුත් අපි සාකච්ඡාවට පටන් ගමුනේ. මේ ඇස දුකයි කියලා දකිනකොට මේ ඇස දුකයි කියලා දකින්නේ මේ ඔයකේ අර එකිනෙකට යැපෙන සුළු ප්‍රත්‍යසම්බන්ධතාවකින් සමුදේ වීමක් විතරනේ මේකේ නිශ්චිත නියත දෙයක් නෙමෙයිනේ. ඊළඟට මේ සමුදේ වෙන දේවල් අපි තණ්හා උපාදාන වශයෙන් අල්ලනවා කියන එකෙන් හැමදාම සිද්ධ වුණේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස උපායාස කරා අපිව ඇදගෙන ගිය එක ඊතරමනේ සිද්ධ වුණේ. මෙන්න මේ යථාබෝධය ලැබෙන්න එපා ටික ටික බණ අහන්නේ අපි ඕකට. දැන් මේ අත් වශයෙන් මේ ධර්ම කාරණා අපි සාකච්ඡා කරන්නේ බණ අහලා දැනගන්න ඕන කරන මූලික දැක්ම. මොකද අපේ චර්යාවන් වෙනස් වෙන්නේ නැහැ, කල්පනා වෙනස් වෙන්නේ නැද්ද? මොකද මේ අපිට සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන කල්පනා තමයි මේ කාමයේ පිළිබඳ කල්පනා තියෙනවා. කාම සංකප්ප. විහිංසා ව්‍යාපාද විහිංසා සංකප්පනේ තියෙන්නේ. ඒ කියන්නේ අනුන් නසන්න පෙලන්න කැමති. ඒ සංකල්පනා ඇති වෙනවා ලෝක සත්‍යයට. එතකොට මේ සංකල්පනා වෙනුවට නෙක්ඛම්ම සංකල්පනාවක් ඇති වෙන්න නම් නෙක්ඛම්ම කියලා කියන්නේ නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ අත්හල යුතු ධර්මයක් කියලා හිතෙන්න නම් ඇස දුකක් බවම දකින්න ඕන. දැන් අපි හිතමු මෙහෙම දැන් මම යම් රූපයක් දකිනකොට ඒ රූපේ දකින්න මම ආස කරනවා. නැවත නැවතත් මම ඒ රූපේ දකිනවා. නැවත නැවතත් දකින්න ආස කරනවා. ඉතින් දැන් කවුරුත් හිතන්නේ ඉතින් දුකක් නෑ සැපක් නම් තමයි කියලානේ. නමුත් දැන් මෙහෙම වෙන්නේ ඊළඟට. නැවත නැවතත් ඇස සමුදේ වීම සිද්ධ වෙනවමයි නේද? දැන් අපේ බුදුහාඳුරෝ අදාලා චක්කුම් බික්කවේ මේ ඇස කන නෑ මේ මොකද මේ ඔක්කොම නෑ දිව කය මන හයම පෝරාණ විදම් බික්කවේ කම්මං කියලා කියනවා. දැන් ඔක දේශනා කරලා තියෙන්නේ දැන් අපි හිතාගෙන දැන් මම මගේ කියලානේ. නායං කායෝ තුම්මහකම්. එතකොට මේ කයත් ඔබගේ නෙමෙයි. අනෙකෙකුගේද නෙමෙයි. නාඤ්ඤේසං. දැන් අපි හිතාගෙන මගේ කියලා. සමහරලාට අනෙකුගේ කයත් මගේ කියලා හිතා ගන්න අවස්ථා තියෙනවා ලෝකේ. නමුත් මේක කාටවත් අයිති එකක් නෙවෙයි. පුරාණ විදම් බික්කවේ කම්ම. පුරාණ කර්මයයි. පුරාණ කර්මය කියලා කිව්වේ මොකද්ද? අபிසංකතං අபிසංචේතිත. වේදිතං දත්තබ්බ මේ පුරාණ කර්මය කියලා කිව්වේ අපි චේතනාමය වශයෙන් අபிසංස්කරණය කළ. චේතනාමය වශයෙන් අபிසංස්කරණය කළ. විඳෝපං කියලා හම්බ වෙච්ච අවයව සෙට් එක මේ. ඇහැ කන නැහැ දිව කය මන කියන මේ මාංශමය දේවල් මනස මාංශන නෙමෙයි නමුත් අනිත් ටික අපිට හිතෙන්නේ දැන් අපි මේ ජීවිතයේදී මේක මේ දැන් මාංශමය කයක් ලබනකොට ඇස අන්ධ වෙලා උපන්නන දුක තමයි ඉතින්. නමුත් නැවත නැවතත් සසර අපි ඇස ලබනවා කියන්නේ දුකේ සමුදයයි. දැන් ඔතන තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් මේ අවිජ්ජාවට යෙදෙනවයි කියලා කියන්නේ අපි මේවා නැවත නැවත පුනක් ගබ්බමු පේති මන්දු. දැන් අබවංශ කියවා වගේ ඇස දුක හැටියට දකිනවා කියන එකම තුල ගැබ්බෙලා තින්නේ ඇස තනියම අබවංශයේ මිට පෙරකුව ඇසට තනියම හට ගැනීමක් වෙන එකට රූපයක් අවශ්‍යයි. එතකොට ස්වාමීන් වහන්සේ මේක දුක හැටියට දකිනකොට මේක නාම රූපයක් මේ ඇස පටිච්ච සමුප්පන්නයි සංකතයි කියලා දැකපු හැටියම එතකොට ස්වාමීන් වහන්සේ ඇසේ අනිත්‍ය ඒක හටගත්තොත් හටගන්නේම දුකක් කියලා ඔබ වහන්සේ මේ එතකොට ස්වාමීන් වහන්සේ එසේ ඇස හට ගැනීම එහෙනම් මේ පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් නාම රූප ක්‍රියාවලිය නොදැකීම තුල නේද මේ ඇස හටගන්නේ. එහෙනම් ඒ අවිද්‍යාව තුල ඇස ගන්නා ඇස තුල පවතින්නේම දුකක් නේ ස්වාමීන් වහන්සේ නේද? ඔව් පටිච්ච සමුප්පන්න නම් දුකක්ම තමයි. ඒ කියන්නේ අවිද්‍යාව මුල් කරගෙන නම් එන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. මොකද නිවන් මාර්ගටත් අදාළ පටිච්ච සමුප්පාද
ක්‍රියාවලියක් තියෙනවා. ඒක වෙනමයි. නමුත් අර මම මේ අවිද්‍යාව මූලික කරගෙන වෙනවනම් ඔව් ආයනේ දුකක්ම තමයි සකස් වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව තුල කරන කිසිදු ඒ කියන්නේ සම්මා දිට්ඨියටපත් නොවි සත්‍යයේ පුද්ගලයේ රූපයක් දැක්කොත් ඒ ඇහත් හටගත්තා රූපයත් හටගත්තා විඥානයත් හටගත්තා දුකත් හටගත්තා නේද ස්වාමීන් වහන්සේ? එහෙම නේද? ඔව්. එහෙම නේද? එහෙනම් මේ ආර්ය සත්‍ය හතරේ දුක්ඛේ ඥානයක් හැටියට දකින්න කිව්වේ මේ පිළිබඳ තියෙන අවබෝධය දැකීමද නේ ස්වාමීන් වහන්සේ? මේ කෙලෙස් නිසානේ මේක සමුදය වුනේ කියලා ඒ සමුදය හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවම දක්වනවා. ඒ නිසා අවිජ්ජා සංඛාර විඥාන නාම රූප ආදී වශයෙන් ඔය දිගටම කතා කරපු ප්‍රත්‍යවලට පොදු නාමය මොකක්ද දුන්නේ? දුක්ඛ. එතකොට මේ ලෝකයාට දුක්ඛමේවහි uppajjamanan uppajjati dukkhan niruddhamanan niruddhati කියන එක ගැන සම්‍යක් දෘෂ්ටික පුද්ගලයාට සැකයක් තියෙන්න බෑ. ඈ? දුකමයි හටගන්නේ දුකමයි නිරුද්ධ වන්නේ කියන එක පිළිබඳව දැන් අපි බොහෝ වෙලාවට බය වෙනවානේ ආත්මයක් නැති වෙනවයි කියලා. ඔය නැති වෙන්න ආත්මයක්ද මෙතන තියෙන්නේ? ආත්මයක් නැති වෙන්න බෑ උච්ඡේදයක් වෙන්න නම් තියෙන්නේ නැති දේවල් තියෙනවයි කියලා හිතාගෙන නැති වෙනවයි කියලා බය වෙනවා. මෙතන තියෙන දුකෙහි නිරෝධය පමණයි. ඔකමයි අපි තේරුම් ගන්න මේ පටිච්චසමුප්පාද ධර්මතාව තේරුම් නොගැනීමයි මෙතන තියෙන ලොකු ගැටලුව. දුකේ සමුදය නොදක කෙනාට දුක සමුදය වෙනවා. සමුදය ආර්ය සත්‍යයත් එතනදිම පැහැදිලි වෙනවනේ. ඒකනේ මොකද දැන් ඔතන ඕකට කතා කරනකොට තමයි අන්න අර මේ කච්චායන ගොත්ත සූත්‍රයේ තියෙන වටිනාකම පැහැදිලි කරන්නේ. ද්වේනිසතෝ කෝ අයං කච්චාන ලෝකෝ ඒපුයේන අතිතංචේව නතිතංච මේ හිතෙන් මවාගත නාම රූප ලෝකයට රැවටිලා ඒව ඇත්තයි කියලා හිතාගත්ත අයට තියෙන ඇති බවක් නැති බවක් ගැන තමයි ලෝකයා හිතන්නේ. නාම රූප ලෝකයකටයි මේ කියන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඔතනයි තියෙන්නේ. නාම රූප සලආයතනික අත්දැකීම් ලෝකයටයි මම ඇත නැත කියලා කියන්නේ. දැන් තියෙනකොට තියෙනවයි කියනවා දැන් පේන්නේ නැති වුණාම නැහැයි කියනවා. ඔතන නිශ්චිත අර්ථයකින් ගන්න කිසිම ඇති බවක්වත් නැති බවක් නෙමෙයි තියෙන්නේ. සමුදය දක්නා කලිමස්ෙන් සති ඉදන් හෝති. මේ ඇස වුණ සමුදය වෙන්නේ චක්කොංච පටිච්ච රූපේච. පටිච්ච කියලා කිව්වේ රූපේ ප්‍රත්‍ය කරගෙන චක්ක සමුදය වෙන්න ඕනේ. සමනසේ පටිච්ච කියලා කියන්නේ ප්‍රත්‍ය කොටගෙන කියන්නේ. ප්‍රත්‍ය කරගෙන ඔය කැමැත්තට බැඳිලි එහෙම නෙමෙයි. මම ඉතින් ඔය වෙනව කියන්න කැමති නැහැ. වැඩි නමුත් මේක කියවනවා මේවල චක්කු විඥාන. එතකොට චක්කු විඥානේ තින්නම් සංගති මේ තුනේ එක් වීම තමයි මේ පස්සේ කියලා කිව්වේ. ස්වාමීන් වහන්සේ කොච්චර ලස්සනද කච්චාන ගොච්ච සූත්‍රයේ සමුදය දක්නා කෙනෙකුට එතකොට ඒක නැත කියන අර්ථය ලෝක සමුදයංචකෝ කච්චායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පසතෝ ලෝකේ සමුදය ලෝක සමුදය කියලා කිව්වේ මේ බස්ගල් පර්වත ඇති වෙන හැටි ගැන නෙමෙයි. ඒවා සයන්ටිස්ට්ලා බලාගනි. අපි දැනගන්න ඕන අපිට මේ ආධ්‍යාත්මික සලආයතනික අත්දැකීම් ලෝකයේ සමුදය වීම. ඒ සමුදය වීම දක්නා කල්හි යා ලෝකේ නැතිතාසාන හොති නැත කියලා දෙයක්. අර්ථය නැත යන්නක් නොවේ. එතකොට ලෝක නිරෝධං. නිරෝධය වෙන්නේ මේ කොහෙවත් තියෙනවන් නායන වේවට නෙමෙයි. අපේ අද්දකින් ලෝකේ නිරුද්ධ වෙනකොට යා ලෝකේ අත්තිතාසාන හොති අන්න ඇත කියන භාවිතාවට මොකක් නැතු වෙනවා. එතකොට මේකනේ මේ දෙකේනේ අපි ඇත නැත කියන ද්වෛතයක අපි දෝලණය වෙනවා. මේක තමයි තාර්කික මනසක හැටි. නිතරම අපි අර භාෂාව ගැනත් අපි කතා කළානේ. බස්වහර අපි ගත්තේ ආත්මවාදීය නිසා ඇත නැත. ඕක තමයි ගන්නෙ. ඇති බවද නොවේ නැති බවද නොවේ. මේ ඇති බව තුල හෝ නැති බව තුල හෝ සැබෑවක් කියවෙන්නේ නැහැ කියලා දන්නේ නැහැ. එතකොට ඒ වෙන්නේ ඇයි? අන්න ඊළඟට යමු. එතන වෙන්නේ බුදුහාමුදුරන් වහන්සේ මේ ලෝකය කියන්නේ මොකද්ද කියලා එතනත් කියලා දෙනවා. උපය උපාදානාබි නිවේස විනිබන්ධෝ කෝයං කච්චාන ලෝකෝ. උපය කියන්නේ ලං වීම. අපි අර මෙන්න අරමුණක් කියලා ලං වෙනවනේ නේ. උපාදාන කියන්නේ අල්ල ගැනීම. අබිනිවේස කියන්නේ රිංග ගැනීම. විනිබන්ධෝ කියන්නේ ප්‍රතිබද්ධ වීම. අපේම මේ චේතනාමය බැඳීමක් උඩ තමයි මේ ලෝකයක් අපිට පැනවෙන්නේ. ලෝක පඤ්ඤාත්තියක් තියෙන්නේ. එතකොට එතනදී
උපේ උපාදාන අබිනිවේෂ විනිබන්ධෝ කෝයං කච්චාය ලෝකෝ මේ යේ බුයේන ඊට පස්සේ එතන තියෙනවා තව එකක් ඊළඟට වෙයි. එතකොට ඔය කියන උපේ උපාදාන හරි ලං වේ උපේ උපාදානය ඊළඟට මොකද්ද චේතනාමය වශයෙන් සකස් කිරීම ඊළඟට අර මේ අබිනිවේෂ කිරීම ඔය කියන වැඩේ කරන්නේ නැත්තම් න උපාදීත් මොකද ඒක තියෙන්නේ මෙහෙම ඒක අපි මතක තියෙන හරියම න උපාදීති නාදිත්තාති අත්තාමේති මෙන්න මේක තමයි මේකයි අල්ලගන්න තියෙන්නේ කියලා යමක් අල්ලගන්නේ නැත්තම් එතකොට මාගේ ආත්මය කියලා ගන්න දෙයක් එතන හම්බ වෙන්නේ නැහැ. අන්න එතන තමයි දකින්නේ මොකද්ද? දුක්ඛමේවහි උප්පජ්ජමාන උප්පජ්ජති. මේ සමුදය උනේ මොකද්ද? අපි මවා ගන්නා වූ අර කියාපු උපේ උපාදාන අභිනිවේෂ කරගන්න ඒවා නෙවෙයි. දුකයි මේ උපන්නේ. දුක්ඛමේවහි උප්පජ්ජමාන උප්පජ්ජති. දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති කියලා ඒ පිළිබඳ නිරුජ්ජති න කංකති සැක කරන්නේ නැහැ. න විචිකිච්ඡති විචිකිච්ඡාවක් නැහැ. අපරපච්චය ඥානමේ වශයෙන්ත හෝති. ඒ පිළිබඳ අනුන්ගෙන් ණයට නොගත් තමන්ටම පැහැදිලි වූකමක් තිබේ. ස්වාමීන් වහන්සේ ඔය ඕකම නේද ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේගේ තව සූත්‍ර දේශනාවක සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ තෝරතව. මේ හටගන්නේම මේ පංච උපාදානස්කන්ධය තුලම හටගන්නේ දුකක්. මේ කච්චානගත සූත්‍රයේ තවදුරටත් මේ උන්වහන්සේ මේක පැහැදිලි කරනවා. ඒ දුක තුල දුක ක්‍රියාත්මක වෙනවා. ඔය කාරණේ කියනකොට හොඳ දෙයක් මට දෙහි වෙනවා මේ අපේ චන්නහාමුදුර මොකද මේ ඒ වගේ සිදුවීනුත් කියන එක හොඳයි අර මහජනයාට අර ගැඹුරු කරුණු වලට පටලැවිලා ඉන්න වෙනස් වෙනවා ගැඹුරු දේශනා ගැඹුරු ඔබවන්සේ ගැඹුරු විග්‍රහයක් ඔබවන්සේ කරන්නේ ඒක නිසා සරල සූත්‍ර වලින් ඉතින් නමුත් මේ කච්චායනගත සූත්‍රෙත් එතෙන්ට ඈඳගත්තා ආනන්ද හාමුදුරුවෝ දන්නවනේ අපි කවුරුත් මේ චන්නහාමුදුරුවන්ට බ්‍රහ්ම දණ්ඩේ පැනෙව්වයි කියලා මේ බුදුහාමුදුරුවෝ පිරිනමන පස්සේ බ්‍රහ්මයේ ප්‍රථම සංගායනාවේ අනුතුරුව මොකද බුදුහාමුදුරුවෝ ඉතින් ඒක කරාට කමක් නැහැ කියලා අනුමැතියකුත් දීලා තිබුණානේ මොකද එහෙම කළේ හාමුදුරන්ගේ නිරපණ්ඩ එහෙම නෙමෙයිනේ ප්‍රകൃතිමත් කරන්න මොකද බුදුහාමුදුරන්ට ලොකුවට උදව් කළ උන්වහන්සේ සමගම මෙලොව උපන්න කෙනෙක් උන්වහන්සේ උපන් දවසේම ඉපදිච්ච අය ඔව් චන්නෑමතියා ඔව් මොකද මේ බුද්ධ කෘත්‍යයට උදව් වෙන්න ආපු අය නමුත් අර මාන්නය නිසා ධර්මාභූතයට යන්නේ ඉතින් මේ මාන්නය නැති වෙන්න බණ කියන්නේ කියවනේ ඉතින් මේ බ්‍රහ්මදණ්ඩේ පැනෙන්න කිව්වනේ බ්‍රහ්මදණ්ඩේ පැනෙවෙන් පස්සේ මේ හාමුදුරුවෝ මොකද කළේ භික්ෂුන් වහන්සේලා මාන්නෙන් නිසා පේනව නේද බුදුහාමුදුරුවෝ නැති වුණාන් පස්සේ මට කරපු විපත කියලා හිතන් එහෙම දුක්ුනේ නෑ එතුමන් උන්වහන්සේට පෙනුණා තමන්ගේ දුර්වලකම මේක තියාගෙන බෑ උන්වහන්සේ බොහොම නිහතමානීව මේ විහාරෙන් විහාරයට ගිහිල්ලා ඉස්තර භික්ෂුන්ගෙන් ඉල්ල මට පිට වෙන්න මට නිවන් දකින්න කැමැත්තක් ඇති වෙන්න බණ ටිකක් කියන්න කියලා කිව්වා. ඔච්චර නිහතමානී. ඒකනේ. ඊට පස්සේ ඉතින් උන්වහන්සේලා මේ ඔක්කොම අපේ අත්දැකීම් ලෝකයේ අනිත්‍යයි අනාත්මයි කියන එක පැහැදිලි කරා. කෙටියෙන්. හරියන්නේ නැහැ. උන්වහන්සේ තනියම කල්පනා කරනවා. මාත් ඕක දන්නවා. හරිද? ඔය කාරණේ මමත් දන්නවා. මාත් ඕනතරම් අහලා තියෙනවා. ඕක ඇහැව්වයි කියලා මට මේ සබ්බ සංඛාර සමතයකට මේ සියලු උපදීන් මේ අතහැරීමකට නිවනකට මගේ සිත වැදගන්නේ මට ඕක එතකොට හිතෙන්නේ මේ ඔය විදිහට මේ ඔක්කොම අනත්තා කියලා කිව්වට එතකොට මාගේ ආත්මයට මොකද වෙන්නේ? එතකොට පච්චුදාවත්තති මානසං මට දැන් මතකෙට එන්නේ නැහැ මේ මගේ ආත්මයට මොකද වෙන්නේ කියලා උන්වහන්සේට හිතුණලු. උන්වහන්සේ ඊළඟට හිතනවා ධර්මයේ අවබෝධ වෙච්ච කෙනාට නම් එහෙම වෙන්න බෑ. එහෙනම් මේක මෙතන තියෙනවල ගැටලුවක්.
එහෙනම් මම යන්න ඕන කාගාවට. දැන් ඉන්නේ මට කල්යාණ මිත්‍රයා ආනන්ද හාමුදුරුවෝ තමයි. උන්වහන්සේ හොයාගෙන යනවා. උන්වහන්සේ හොයාගෙන ගියන් පස්සේ ඔන්න බුදුරජාණන් ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත් කළා. මම ගියා විස්තර භික්ෂුන් වහන්සේලාගේ මේවා ගැන ඇහැව්වා. ඒ හැම තැනකදී මට මෙන්න මෙහෙමයි උත්තරයක් දුන්නා. නමුත් මේ උත්තරෙන් හරියන්නේ නැහැ. මගේ හිත නිවනට වැදගන්නේ නැහැ. නිවනෙහි පිහිටන්නේ නොපක්ඛන්දති නොපසීද. නිවනෙහි පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. මට පෙරලා මගේ හිත වැටෙන්නේ අනේ මගේ ආත්මයට මොකද වෙන්නේ කියලායි. එහෙම වෙන්න බෑනේ ස්වාමීනි මේ ධර්මයේ තේරෙනවනම්. ඒ නිසා මට ධර්මයේ තේරෙන්න නිවන දකින්න හිතෙන්න බන් ටිකක් කියන්නේ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ස්තුතිය ඉස්සලා මේ උත්තේජනයක් කරනවා. ඔබ දැන් ආපත්‍ය ඔබේ වරද ඔබ දැන් ආරෝචනය කරලා තියෙනවා. ඔබ දැන් සුදුසුයි ධර්ම අවබෝධයට. එතකොට ඒ වචන ටික කිව්වහම ගමන්ම උන්වහන්සේට හරි ප්‍රීති ප්‍රමෝදයක් ඇති වුණා. මට දැන් තේරුම් ගන්න පුළුවන් කියලා ආනන්ද හාමුදුරුවෝ කියනවා. ඊට පස්සේ තමයි මම එහෙනම් ඔබට කියලා දෙන්නම් කියලා මේ කච්චායන ගොත්ත සූත්‍රයෙන්ම ආයෙ ඔය කියාපු ටික මතක් කළා. ඕකේ කෙලවර දිනනවා මේ ඒ සූත්‍රයේ ඒ විස්තර කළා මෙන්න මේ එත්තාවතාකෝ සම්මාදිට්ඨිය හොත මේ තුමනකින් සම්මාදිට්ඨිය වේ. සම්මාදිට්ඨිය විස්තර කරන්නේ. ඔය ද්වේ නිශ්චිතව යන්නේ නැතිව සමුදය නිරෝධය දෙකටම නොඇටි. ඒ කියන්නේ සබ්බං අත්ථීතයන් ඒකවන්තෝ. සියල්ල ඇත යනු ඒකාන්තයක් මේ ලෝකේ. සබ්බං නත්ථීතයන් ဒ ුතියවන්තෝ. සියල්ල නැත්නම් යනු දෙවෙනියට. ඒතීතේ උභවන්තේ අනුපගම මජ්ජේන තථාගතෝ ධම්මං දේසි. මේ පුහුදුන් මනසට අයත් වූ මේ දෙපැත්තට වැටි නෙමෙයි බුදුහාඳුරු ධර්ම දේශනා කරන්නේ. ඒ අත්මිති. එතකොට ආන් එහෙම දහමක් වූ මේ කච්චායනගත සූත්‍රය දේශනා කළාම දේශනා කරපුවම එතන ඉඳන් යනවා අර අවිජ්ජා සංඛාර විඥාන නාම රූප ඔක්කොමත් කියලා දෙනවා. උන්වහන්සේ අන්තිමට සන්තෝෂය පළ කරන්නේ මොකක් කියලාද? මේ මට දැන් පැහැදිලිවම තේරුණා. මම ධර්මය අවබෝධ කරගත්තා. ධම්මෝ අபிසමේතෝ. යම්කිසි භික්ෂුවක් සමාන සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අනුකම්පා කරනවා නම් මෙන්න මේ ආනන්ද හාමුදුරුවෝ මට අනුකම්පා කළා වගේ තමයි අනුකම්පා කරන්නේ. උන්වහන්සේ සෝතාපට්ටි ඵලයට ගත්තා. ධම්මෝ අபிසමේතෝ කියන වචනේ පාවිච්චි කළේ ඒකයි. අන්න දෙතන ඉඳන් හරි. ඒ මූලික අවබෝධයට අවට පස්සේ ගැටලුවක් නැහැ කියන එකයි එතනින් පැහැදිලි වෙන්නේ. දැන් එතකොට මම ඔක ඔය සමහර කෙනෙක් මේ සක්කාය දිට්ඨිය ඈතටම දාන හින්දාත් මම තව දෙයක් කියන්නම්. මේ සක්කාය දිට්ඨිය ගෙනියනවානේ මේ අවිද්‍යාව දක්වාම සක්කාය දිට්ඨි මට්ටම ඉවර වෙනවා. නමුත් සක්කාය සමුදය වෙන එක බය වෙන්න එපා. මොකද ඒ නිසා ඒකට තමයි සීක ප්‍රතිපදාවක් තියෙන්නේ. සමුදය වෙන එක නිරුද්ධ කරගන්න. ඒ කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ ඒකනේ. ඔතන තියෙනවා මේ අපේ බුදුහාඳුරුවෝගේ ස්වභාවයක්. අපේ සූත්‍රයක් අපට හම්බ වෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ. ඒකට කියන්නේ කාමේසු පලාලිත සූත්‍රය කියලා. ඒ කාමේසු පලාලිත සූත්‍රයේදී අපට හම්බ වෙනවා බුදුහාඳුරුවෝ මම කෙනෙක් රකින්නේ කොහොමද කියලා. යම්කිසි කෙනෙක් කුසලයේ හඳුනගෙන කුසලයේ උදෙසා මේ කළ යුතු කාර්ය කරලා නැත්තම් මම එයාව පිටිපස්සෙන් ඉඳගෙන රකින්නවා කියලා කිව්වා. ඒක කොයි වගේද කියනනම් පොඩි ළමයෙක් පුංචි බබෙක් මේ දනගාන එක්කෙනෙක් පිටිපස්සෙන් ඉඳගෙන අම්මා කෙනෙක් නිතරම කිරිමවක් හෝ මවක් හෝ ඒ දරුවා රකින්නේ යම්සේද අනතුරකට ලං නොවන විදිහට එයාගේ නුවණ වැඩෙනකන් මම අම්මා පිටිපස්සෙන් ඉඳන් රකින්නවනේ. දැන් එයා අනතුර දන්නවා. ඒ නිසා ප්‍රමාදයට සුදුසු නැහැ කියන තැනකට එනවා යම් දවසක. අන්න ඒ වගේ මාගේ ශාසනයේ යම් භික්ෂුවක් සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා කියන මේ ඔකට කියන සීක ධර්ම. ඔය පහට කියන්නේ සීක ධර්ම කියලා.
පඤ්ඤා කියනකොට තියෙන්නේ අපි මෙතෙක් කතා කරපු ඒ ඔක්කොම පඤ්ඤාවේ තමයි ඇතුළත් වෙලා තියෙන්නේ ඈ අපි මුලින්ම කො වචනේ සීක ධර්ම කියලා නමක් විතරයි අහලා තිබුණා මේ සීක ධර්ම පහ මේක තමයි මේ ඔස්සේ කුසලයේ උදෙසා කළ යුතු කාර්ය කරලා තියෙනවනේ ඒ කියන්නේ මේ සීක ධර්ම පහ වැඩිලා නම් ස්ථාවර වෙලා නම් වැඩිලා කියන්නේ රහතන් වහන්සේට වගේ වැඩිලා නම් කියන එක නෙවෙයි ස්ථාවර වෙලා නම් මං එතන ඉඳන් දැනගන්නවා අත්තකුත්තෝ දානි භික්ඛු නාලම් ප්‍රමාදය මේ භික්ෂුව ප්‍රමාදයට දැන් සුදුසු නෑ එයා ප්‍රමාද වෙන්නේ නෑ දැන් එයාට නිදහසේ යන්න පුළුවන් මං ඕනේ නිරීක්ෂණේ අතහරිනවා බුදුහාමුදුරුවෝ අවශ්‍ය ගෙනල්ලා එතෙක් මම පිටුපසෙන් ඉඳගෙන මේ භික්ෂුවම රකින්නවා බුදුහාමුදුරුවෝ තාත්තා කෙනෙක් වගේ කරපු වැඩක් නෙමෙයි තියෙන්නේ කොච්චර ලස්සන උපමාවක් ඒකයි මේ වචන ප්‍රඥාව එතන තියෙන සද්ධා විරිය හිරියොත් අප පඤ්ඤා සද්ධාවෙන් කුසලයේ උදෙසා කළ යුතු කාර්යය කරන්න ඕන එතකොට වීරය යොදලා කුසලයේ උදෙසා කළ යුතු කාර්යයක් කරන්න තියෙනවා හිරි පාපයට ලැජ්ජාවෙන් කුසලයේ උදෙසා කළ යුතු කාර්යයක් තියෙනවා ඔත්තප්ප පාපයට බියෙන් කුසලයේ උදෙසා කළ යුතු කාර්යයක් කරන්න තියෙනවා පඤ්ඤා මේ කියපු සමුදය නිරෝධ දක්නා නුවණින් උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව මේ නිබ්බේධික පඤ්ඤාව අපි මේ ඉගෙන ගන්න මේ සාකච්ඡා කරන්නේ නිබ්බේධිකා පඤ්ඤාව ඒ ප්‍රඥාවෙන් කාර්යය කරනකොට අන්න එතනින් මම දැනගන්නවා මෙයාගේ පිටිපස්සේ ඉඳන් රකින්න දැන් උමුණා නැහැ අත්ත ගුත්තෝ දානි බික්ඛු නාලම් පමාදාය ඒ නිසා මම හිතනවා අපේ රටේ භික්ෂු අධ්‍යාපනයක් සකස් කරනවා නම් මෙන්න මේවා ඉස්සරහට අරගෙන සකස් වෙන්න ඕන. මූලික ඔබ වහන්සේ කියවාගේ හරි වැදගත් අවසාන වචන කිපේ උද්‍යත්ත ගාමිනී ප්‍රතිපදා. උදය වැය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සමාජගත වෙලා මිනිස් පුද්ගලයෝ අපි වගේ අය මේ ආශාද ආදීනව නිස්සරණය කරන්න හදනවා. උදේ වැය දකින්න කරලා ඒක. එතකොට උදේවැය දකින්නවා කියන්නේ මේ ඔබ වහන්සේ කියන මේ කියන නාම රූප ධර්මයන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වීම. එහෙනම් උදේවැය නොදක කොහොමද ස්වාමීන් වහන්සේ ආශාදේ ආදීනවෙත් නිස්සරණය කරන්නේ? ඔව්. දැන් ඔතන තියෙනවා මෙහෙම දෙයක්. ඔය අස්සාද ආදීනව නිස්සරණ කියන තුනම ඒ තුනෙන් විතරක් බණ කියපු තැන් තියෙනවා සූත්‍රවල. ඒක කියලා තියෙන්නේ මේකයි. සමුදය නිරෝධ දැනගෙන ඉන්න එක්කෙනාට තමයි එතනින්. නැත්තම් අර පහම වුණා. ඒ නිසා මම සඳහන් කරන්නම් අපිට තියෙනවා අපි දැන් වේදනා සංගතය වගේ තැන් ගත්තාම බොහෝ තැන් වල ගත්තා. ස්කන්ධ ගත්තත් නිතරම මේ පහම මතක් කරනවා. මොකද අවිද්‍යාවට සම්බන්ධයි මේ පහම නැතිකම. මේ කියන්නේ සමුදය නිරෝධ අස්සාද ආදීනව නිර්හරණ දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෝහය කියලා කියන්නේ. දැන් ඔය වේදනා සංයුත්තේ එක සූත්‍රයක තියෙනවා මේ සාමාන්‍ය පුහුදුම් පුද්ගලයා දුක් වේදනාවක් ඇති වුණාන් පස්සේ දන්නේ නැහැලු මේ ඒකේ මිදීමක් නේද? මිදීමක් දන්නේ නැහැ. පංචකාම ගුණයට අයත් දෙයකින් තමයි එයා ඒ සතුටක් මොකක් හරි ඒ දුක මගහරවා ගැනීමක් පියවා ගැනීම බලාපොරොත්තු වෙන්නේ. දුක්ඛාය වේදනාය නිස්සාරණ. එයා ඒක දන්නේ නැහැ. අඤ්ඤත්‍ර කාමසුඛ. කාමසුඛයෙන් අන්‍යතර දුක් වේදනාවේ නිස්සාරණයක් පුහුදුම් පුද්ගලයා දන්නේ නැහැ. නමුත් සුතෝ ආර්ය ශාවකෝ පජානාති දුක්ඛාය වේදනාය නිස්සාරණ අඤ්ඤත්‍ර කාමසුඛ. සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒක දන්නවා. එතකොට ඊළඟට ආවා තව දෙයක් මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා දන්නවා කියලා මේ ඔතනදී මේ ඔතන තියෙනවා මෙහෙම දෙයක් මේ වේදනාව ගැන කතා කරනකොට මෙන්න මේකයි මට පොඩ්ඩක් මූලාශ්‍රය පොඩ්ඩක් වෙනස් වෙනවා. නමුත් ඒ කාරණත් අපිට වැදගත් කාරණා ඒ කතාන්තසාමුනේ මෙන්න මේ වගේ. දැන් අපි ලෝකයට ඇලෙනවනේ නේද? ඒ කියන්නේ අපේ සලායතන අත්දැකීම් ලෝකයට අපි ඇලෙනවා. ඒ ඇලෙන්නේ කොහොමද? සුබ නිමිති වශයෙන් මෙනෙහි කරනකොට නේද?
අයෝනිසෝ මනසිකාරයෙන් නේද සුබ නිමිති මෙනෙහි කරන යන මෝහයත් එතන තියෙනවා. ඊළඟට අපි ලෝකෙත් එක්ක ගැටෙනවනේ. ගැටෙනකොට පටිඝ නිමිතින මෙනෙහි කරන්නේ. අයෝනිසෝ මනසිකාරයෙන් නේද මෙනෙහි කරන්නේ. හරි. එතකොට සුබ නිමිති මෙනෙහි කරනකොට සුඛ වේදනාව ලෝහ බඳිනවා. පටිඝ නිමිති මෙනෙහි කරනකොට දුක්ඛ වේදනාව තමයි ආවන්නේ. අදුක්ඛම සුඛ වේදනාව කියනකොට කියන්නේ මොකද්ද? ඔන්න ඔතෙන්ට යන්න. ඔතන තමයි මෝහෙත් එක්ක සම්බන්ධය. දැන් පටිඝ නිමිතිත් නෑ දැන්. සුබ නිමිතිත් ගන්නෑ. ඒ වුණාට අයෝනිසෝ මනසිකාරය ඉතුරුයි නේද? අයෝනිසෝ මනසිකාරය නිසා එයා දන්නේ නැත්තේ මොකද්ද? සමුදය දන්නේ, නිරෝධය දන්නේ, අස්සාදය දන්නේ, ආදීනවේ දන්නේ, නිස්සරණය දන්නේ. ඔන්න පහම හතරට තියෙනවා. එතන ඔය පහම තමයි අවිද්‍යාවට සම්බන්ධයි. මෝහය කියන්නේ. ඔව් මෝහය කියන්නේ ඒ හින්දා තමයි. දැන් ඔය මේකත් කියලා දෙන්න වෙනවා. ඔය මෝහය කියලා කිව්වයින් පස්සේ දැන් රාගය, ద్వේෂය, මෝහය කියලා අපි කියනවනේ. එහෙම නැත්නම් ලෝභය, ద్వේෂය, මෝහය කියලා කියනවනේ. දැන් සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කිව්වෙත් ඔය ටිකටනේ. දැන් අපි මෙහෙම ගමු. දැන් මේ ඔය ලෝභය එහෙම නැත්නම් සුඛ වේදනාවේ ඇලෙන එක වරද වශයෙන් බලගතුද නැත්ද? බලගතිනේ. සුඛ වේදනාව ඇලීම. දැන් ඔකට තියෙන වචන දෙකක්. මහා සාවද්‍ය, අල්ප සාවද්‍ය. අල්ප සාවද්‍ය. වරද වශයෙන් බලගතුයි මහා සාවද්‍ය කියන එක. අල්ප සාවද්‍ය කියන්නේ වරද වශයෙන් බලගතු නැහැ. මේකත් මම හිතනවා අපේ සමාජයේ දැනගන්න ඕන කරන එක. මේ ලෝභය, රාගය වරද වශයෙන් බලගතුද? ඒ කියන්නේ මහා සාවද්‍යයක්ද අල්ප සාවද්‍යයක්ද කියලා ඇහුවොත් මොකද කියන්නේ? අල්ප සාවද්‍යයක් කියලා. අල්ප සාවද්‍ය. හැබැයි කිප්ප විරාගී නෙමෙයි. මේක මේ වහා අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. දන්ධ විරාගී. පැකිලෙමින් තමයි මේක මිදෙන්න උත්සාහ කරන්නේ. ඔව් ඉන්න තියෙන්නේ. ඊළඟට අපි යමු මේ ද්වේෂයට. ද්වේෂය මහා සාවද්‍යයේද අල්ප සාවද්‍යයේද කියලා ඇහුවා. එයත් අල්ප සාවද්‍යයයි. නෑ ද්වේෂය මහා සාවද්‍යයයි. මොකද ඔක්කොම සාපරාධී දේවල් සැලසුම් වෙන්නේ ද්වේෂය. හැබැයි අයින් කරන්න ලේසි. ඉක්මනින් ප්‍රහාණය කරගන්න පුළුවන්. ඉක්මනින් ඒක මිදෙන්න පුළුවන්. ඒ නිසා ඒක කිප්ප විරාගී. ඊළඟට අපි ගමු මෝහය. මෝහය ගැන කියනකොට කිව්වේ මහා සාවද්‍යයි කියලා. දන්ද විරාගී කියලා. මේක අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙනවා. ඕන කෙනෙකුට හොයලා බලන්න පුළුවන්. මහා සාවද්‍යයි වර්ධ වශයෙන් බලගත්තුයි. දන්ද විරාගී මිදෙන්න අමාරුයි. සම්නසේ රාගයට, ද්වේෂයට, මෝහය හේතු වෙලා තියෙන නිසා ඒක මහා සාවද්‍යයි. මහා සාවද්‍යය දන්ද විරාගී. ඒ නිසා බලගතුම අකුසලයේ මේ තුනෙන් මෝහය. මෝහය කියන්නේ එහෙම ස්වාමීන් වහන්සේ අවිද්‍යාව නේද? ඔව් අවිජ්ජාහයම් මහා මෝහෝ කියලා එහෙම සුත්ත නිපාතේ තියෙන වාක්‍යයක් සූත්‍රයක. මේ මහා මෝහය කියන්නේ මේ අවිද්‍යාවට තමයි කියලා. එතකොට මේ කාරණාවල් දිහා බලනකොට අපි අපේ බෞද්ධ ජීවිතයේ මුලම අපි දැනගන්න ඕනේ. ඒ නිසා මට මතක් වෙනවා මෙතනදී දැන් මේ තව දෙයක්. මේ සම්මාදිට්ඨි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මේක වදාළේ. ඒකේ පළවෙනිම කාරණාව. ලෝභය, ද්වේෂය, මෝහය කුසල මූලයයි. අලෝභය, අද්වේෂය, අමෝහය මොකද මේ ලෝභය, ද්වේෂය, මෝහය අකුසල මූලයයි. අලෝභය, අද්වේෂය, අමෝහය කුසල මූලයයි කියලා නේ. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. මේ ටික හරියට දන්නවා නම් ඔය කියපු කුසල මූලයත් අකුසල මූලයත් ඒ සූත්‍රයේ සඳහන් වෙනවා.
ඒ තැනත්තා මේ ධර්මයට ආවයි කියලා. ආගතෝ ඊමන් සද්දම්මා. එතකොට මගෙන් මේ ළඟදී එක්තරා කෙනෙක් ඇහැව්වා. ඉතින් ඕක ඉතින් අකුසල් මුල් කියන්නේ ඒ ටික අපිත් දන්නවනේ කියලා. මේක කුසල් මුල් කියන්නේ ඉතින් අපිත් දන්නවනේ. ඉතින් ඔය ඕනතරම් පොත්වල තියෙන්නේ කියලා. එතකොට තමයි ඒකේ තරම් සරල සිද්ධියක් නෙමෙයි. මොකද මේ සද්ධර්මයට ආවය. ආගතෝ ඊමන් සමක්. තින්න විචිකිච්ඡෝ විගත කතංකතෝ කියලා. තත්වලට මේ ශාසනය ආවනම් යම් කෙනෙක්. ඒ එන්න ඕන කරන පසුබිමේ තියෙන දැක්ම තමයි අපි කිව්වේ. ඒ නිසා තමයි ඔය සූත්‍රයේ හැම කාරණයකම එක විශේෂයක් දෙන ඔය සම්මාදිට්ඨි සූත්‍රයේ. ඒ තමයි මොකද්ද? සබ්බසෝ රාගානුසයම් පහය. එතකොට රාගානුසය ප්‍රහාණය කරනවා කියලා කියන්නේ අර මේ සුඛ වේදනා පැත්ත ප්‍රහාණය වෙනවා කියන එකනේ. පටිඝානුසයම් පටිවිනෝදෙත්වා. ඒ කියන්නේ අර දුක්ඛ වේදනා පැත්ත බැහැර කරනවා කියන එක. ඒ දෙකම අයින් වුණත් දැන් බරපතල තැන තියෙන්නේ සෙන්ටර් එකේ නැද්ද? මහාසාවද්ද ඒක. එතන තමයි අස්මීති මම වෙමි කියන. එතකොට මේ අස්මීති මානානුසයන් සමූහනිත්වා කියලා. මම වෙමි යන මානය අනුසය වශයෙන්ම අයින් කරලා. අන්න එතකොට අවිජ්ජං පහය අවිද්‍යාව දුරු කොට විජ්ජං උප්පාදෙත්වා විද්‍යාව උපදවා දුක්ඛසන්ත කරෝ දිත්තේව ධම්මදිද. දැන් තේරෙනවනේ මේ හරි ගැඹුරු අරමුණක් සලකගෙනයි ඔය කුසල මූලයන් සරියුත් හාමුදුරන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරා. ඉතින් මේවා දිහා අපි ආවට ගියාට බලලා බැරි බව පේනවා. ඉතින් ඒ නිසා අපිට ඒකම අපිට පැහැදිලි වෙනවා මේවා මේ ආකාරයෙන් මේ ධර්මයේ දැනගන්නකොට අපි හැම කෙනෙකුටම කුසල් පිළිවෙතට ආරම්භන්න අපටත් අවකාශ විවෘත කරගන්න පුළුවන් මේ දැක්මත් එක්ක. ගල් ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දැන් ඔබ වහන්සේ දැනුත් අවසන් කරපු කාර්යයේ අවසානයේ මහා සාවද්‍ය බව මෝහය. එතන තියෙන්නේ නාම රූප පිළිබඳ නාම රූප කතා. ඒතර දැන් අද අපි නාම රූප ඔස්සේ තමයි අර මහා සාවද්‍යක කැඩෙන්නේ. නාම රූප නිරෝධය ඔස්සේ. මේ මුළු සද්ධර්මයේම මූලිකම හරය තියෙන්නේ මේ නාම රූපක. ඒ කියන්නේ අපි සමුදය ගැන කතා කරනවා. අපි නිරෝධය ගැන කතා කරනවා. අපි අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන කතා කරනවා. පටිච්චසමුප්පාදය මේ සියල්ලම අවසානයේ කැටි වෙලා තියෙන්නේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ ප්‍රධානම කොටස තියෙන්නේ මේ නාම රූප ධර්මයේ. නාම රූප ධර්ම. එතන තුලයි සත්‍ය අවිද්‍යාවගත වෙන්නේ. ඒක අනවබෝධ නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම ওই මහා නිදාන සූත්‍රය කියන්නේ මේ විඥාණයට නාම රූප සම්බන්ධතාව වැඩි වශයෙන් වල තියෙන සම්බන්ධතාව පැහැදිලි කිරීමම තමයි මේ සූත්‍රේ ප්‍රධාන වටිනාකම තියෙන්නේ. ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. හරිද? ඒකට එතනදී සඳහන් දැන් එතාවතා පඤ්ඤාවතරන් යදිතන් නාම රූප සහ විඥානයන කියලා කිව්වෙත් ඒ හින්දානේ. ප්‍රඥාවට ගෝචර ප්‍රඥාව කියන්නේ විදර්ශනා මාර්ගයට යම්තාක් දුර විදර්ශනා මාර්ගයේ විහිදේද ඒ තාක් යදිදන් මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය ඇතිතාක් දුරට කියලා කිව්වේ ඒ හින්දා. ඒතර බලන්න සම්මනස් දැන් ඔබ වහන්සේ විග්‍රහ කරපු අර සූත්‍රේ නම සම්මාදිට්ඨි සූත්‍රය. ඒක සම්මාදිට්ඨිය කියන්නේ එහෙනම් මේ පිළිබඳ තියෙන අවබෝධයෙන් සම්මනස් එහෙනම් අපි මොනම ආකාරයට මේ බෞද්ධයා මාර්ගයට ඇතුල් විය යුතු නම් මේ සම්මාදිට්ඨියටපත් විය යුතු නේද ස්වාමීන් වහන්සේ? ඔව්. ඒක දැන් අපි මේ සාකච්ඡාවට පිවිසුනේ මහා චත්තාරීසක සූත්‍රයෙන් නේද? අපි ඒක ගැන හිතලා බලපුවම අපට හොඳටම තව පැහැදිලි වෙනවා. එහි සඳහන් වෙනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් ප්‍රධාන වශයෙන්ම සාකච්ඡානේ කතංච බික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමාව. මහණෙනි මේ සම්මා දිට්ඨිය පූර්වංගමය වන්නේ පෙරටුව ගමන් කරන ධර්මය වන්නේ කෙසේද? ඒක සූත්‍රයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. සම්මා දිට්ඨිය තියෙනකොට තමයි මිච්ඡා දිට්ඨියයි සම්මා දිට්ඨියයි දැනගන්නෙත් කියලා ඒ සූත්‍රයේ කියනවා. සම්මා දිට්ඨිය තියෙන කෙනා තමයි
මිච්ඡා වචනය මේ මිච්ඡා සංකප්පේ මේකයි සම්මා සංකප්පේ මේකයි කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය කියලා. මිච්ඡා සංකප්පෝති පජානාති සම්මා සංකප්පෝති පජානාති සාසෝති සම්මා දිට්ඨිය කියලා කියනවා. හරිද? ඊළඟට වචනය ගත්තොත් මිච්ඡා වාචාති පජානාති සම්මා වාචාති පජානාති සාසෝති සම්මා දිට්ඨිය කියලා කියනවා. මිච්ඡා වචනේ සම්මා වචනේ මේකයි කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය කියලා. ඊළඟට ක්‍රියාවනේ සම්මා මිච්ඡා කම්මන්තේ මේකයි සම්මා කම්මන්තේ මේකයි කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය කියලා කියනවා. හරි? මිච්ඡා ආජීවයෙන් මෙයයි සම්මා ආජීවන මෙයයි කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය කියලා කිව්වා. එතකොට සම්මා දිට්ඨිය ඔය කරුණු පහටම එල්ල වෙලා සම්මා දිට්ඨියටත් එල්ල වෙලා සම්මා දිට්ඨියම ඊට පස්සේ සම්මා වාචා කප්ප වාචා කම්මන්ත ආජීව ඔකට ඔය පහට තියෙන විශේෂත්වයක් ඒ පහේ විතරයි ඔය කතාව ඔය විදිහට එන්නේ ඊට පස්සේ කතා කරන දේ මොකද ඔය පහ ළඟට තියෙන 6 වෙනි අංගය මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ආජීව ළඟට වායාම නේ ඔන්න එතන කතා කරනකොට මෙන්න මෙහෙමයි තියෙන්නේ සතු මිච්ඡා දිට්ඨින් පහනාය වායමති සිහියෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්න වෑයම් කරනවා සතෝ සම්මා දිට්ඨින් උපසම්පදාය සිහියෙන් යුක්තව සම්‍යක් දෘෂ්ටිය උපදවන්න කටයුතු කරනවා ඔක එනවා අනික ඔක්කොටම සතෝ මිච්ඡා සංකප්පං පහනාය වායමති සම්මා සංකප්පං උපසම්පදාය මිච්ඡා වාචං පහනාය වායමති වායමනේ සති නේද අපි කතා කරන්නේ සමා වායම ඔව් එතකොට අර පහම මේ පහේම තියෙන මිත්‍යා පක්ෂය බැහැර කරන්නත් සම්‍යක් පක්ෂය මතු කරන්නත් උත්සාහ ඊළඟට එන අංගය මොකද්ද සම්මා සතිනේ සතෝ මිච්ඡා දිට්ඨින් පජහති ඔන්න එතන ඊළඟට සතෝ සම්මා දිට්ඨින් උපසම්පද සතෝ මිච්ඡා සංකප්පං පජහති සිහිය යුක්ත මිත්‍යා සංකල්පනේ ආකාරය සිහිය යුක්ත සම්‍යක් සංකල්පනේට එළඹවල සතෝ මිච්ඡා සති වාචං පජහති ආ විදිහට ඒ පහටම එනවා දැන් එතකොට 5 2 7 වුණා නේද සත්‍තිමේ ධම්මා සමාධි සපරික්ඛාරා සෞපනිස ඔන්න සම්මා සමාධියට උපනිශ්‍රේ වෙන්නේ ඔය හතම සම්මා සමාධියට උපනිශ්‍රේ ඉතින් ඒ නිසා මට කැමතියි ඔය කියන කාරණාව පැහැදිලි වෙන තව සූත්‍ර දේශනාවක් තියෙනවා ඒක මතුවෙච්ච හින්දා අපි ඒක කතා කරමු දැන් මෙහෙම තියෙනවා අපිට සූත්‍රයක් සංයුතනිකායේ 5 වෙනි කොටසේ මේ ඒ සූත්‍රයට අපි කියනවා සමාධි සූත්‍රය කියලා. අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් වදාමි. දේශිස්සාවි. දැන් අපි මාර්ගයේ ඈතට යන ඒවා හම්බෙන්න එපා. ආර්ය වූ සම්මා සමාධිය මම දේශනා කරමි කියලා. සෞපනිසං සපරික්ඛාර. ඔය කියන කාරණාව තමයි. සංසුනාතේ කොහොඳින් අහන්න. කතමචා භික්ඛවේ ආර්යෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාර. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සති. අන්න සත්‍ය මේ ධම්ම. එතකොට ඉමේහි සත්‍ය ධම්මේහි චිත්තස්ස ඒකග්ගතාව. ඔය කියන අපේම සිත සම්මා දිට්ඨියත් හිත එකඟ වෙන්න ඕන එතකොට නැත්තම් කොහොමද මේ වැඩේ පටන් ගන්න? අන්න ඒක තමයි සම්මා සමාධිය කියලා. ඉතින් මේ විදිහට අපේ බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට මේ ප්‍රතිපදා මාර්ගයේ කිසිම ගැටලුවක් මේ පටලැවිල්ලක් නැතුව විධිමත් සම්බන්ධතාවකින් අපිට දේශනා කරලා දානවා. මම හිතනවා ස්වාමීන් වහන්සේ අපි වහන්සේ මූලිකවම ස්පර්ශයෙන් පටන් ගත්තත් අපිට මේ අද දවසේ දේශනා මාලාව මේ සාකච්ඡා මාලාව තුළම ප්‍රමුඛත්වයක් ලබා දුන්න නාම රූප විග්‍රහයට. ඒක අතිශය වැදගත් කොටසකට ඔබ වහන්සේ අරගෙන ඊට පස්සේ ඔබ වහන්සේ මේකේ ගැඹුරු බව නිසා අප ප්‍රේක්ෂකයන්ට ඒකේ සරල බව පෙන්වන්න චන්න ස්වාමීන් වහන්සේට දේශනා කරපු සරල සූත්‍රත් අරගෙන මම දකිනවා ප්‍රේක්ෂකයන් කොච්චර අවබෝධයට පත් විය යුතුද මේ සියල්ලම ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා අපිට පහදා දෙන්න උත්සාහ කරේ අප සූත්‍ර පිටකයේ ඇති
සූත්‍ර ධර්මයන් අනුසාරයෙන්. ඒකදී අපි අවබෝධයට පත්‍යුතු ප්‍රධානම කරුණ වන්නේ සම්මා දිට්ඨියෙන් තොරව මේ කියන ගැඹුරු ධර්මයක් අවබෝධයට නොහැකි බව. ඊළඟට කරුණ වන්නේ සම්මා දිට්ඨිය තුල ප්‍රධානම වශයෙන් වෙන්නේ සම්මා දිට්ඨිය පූර්වංගම වේ කියන වචනය තුල තියෙන්නේ මෙන්න මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ තියෙන ගැඹුරුම ස්ථානය වන නාම රූප විග්‍රහය. ඒක නිසා ගරු ස්වාමීන් වහන්සේ මම හිතනවා මේ නාම රූප විග්‍රහයට අපි තව යම් කරුණු ඉදිරියේදී ඉදිරිපත් කළ යුතුයි කියලා මා ඔබ වහන්සේගෙන් බැගෑපත් ඉල්ලා සිටිනවා. එවැනි තවත් දිනයකට අපි මේ සම්මාදිට්ඨිය එහෙම නැත්නම් සම්මාදිට්ඨියේ පූර්වාංගම වේ කියන සෑම දෙයකම මූලිකත්වයේ වේ කියන පදනම මත අපේ සාකච්ඡා මාලාව ඉදිරියට පවත්වමින් විශේෂයෙන්ම නාම රූප විඥාන නාම රූප කියන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය තුල අද අපිට අපේ ස්වාමීන් වහන්සේ ඉතා ගැඹුරු වචන කීපයක් කරා අපපටිච්චිත විඥානයක් පිළිබඳ. කොහොමද මේ විඥානයක් පටිච්චිත නොවන ආකාරයට පවත්වා ගන්නේ? නාම රූප නිරෝධයක් ගැන උන්වහන්සේ කතා කරා. නාම රූප නිරෝධ වන්නේ කෙසේද යන්න අපි ඉදිරි පුන්පෝදින ඔබලාට විග්‍රහ කර දීමට බලාපොරොත්තු වෙමින් ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වැඩම කරවීම අපිට විශාල පිනක් වගේම ඔබ වහන්සේටත් විශාල පිනක් මෙවැනි සංගෝණු ධර්ම කරුණු අපිට එලි කළ දීම විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ යම් කරුණු ඉදිරිපත් වූවත් ඒ කියන ආකාරයට ඔබ වහන්සේ අපිට විග්‍රහ කර දුන්න ආකාරයට ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් මේ විග්‍රහය හරියම පැහැදිලිව සියලු දෙනාටම ග්‍රහණය වෙන ආකාරයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට කියන්නේ විවිධ රටවල් වලින් පවා මේ විග්‍රහය පිළිබඳ ඒ ඇත්තන්ගේ සතුට ප්‍රකාශ කරලා තියෙනවා. විශේෂයෙන් ප්‍රඥා නාලිකාවටත් ඔබ වහන්සේටත්. මේ නිසා ඔබ වහන්සේට නැවතත් දවසක අප සමග එකතු වී මේ උතුම් ධර්ම කරුණු සත්‍යයට ලෝකයට හෙළි කරන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමින් සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් අපි අපගේ අද දින වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.